වැට් සම්බන්ධ ගැටලු මොනවද තියෙන්නේ ඔයගොල්ලොන්ට? මේ වෙනකම් කරපු ඒවා අනිවාර්යෙන් ප්‍රශ්නයක් එනවා. ඒක දන්න ඔයා හොඳටම වැට් වලින් ප්‍රශ්නයක් එනවාමයි. එතකොට ඒ එන ප්‍රශ්නේ ඔයා අනිවාර්යෙන් ලකුණු ගන්න ඕනේ ප්‍රශ්නයක්. ඉතින් ඒකේ ගැටලු තියෙන්න බෑ. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අර පරණ රෙකෝඩින් අප්ඩේට් නොවිච්ච වගේක් තිබ්බා. ඒවා අද දවල් වෙද්දි ඔක්කොම අප්ඩේට් කරලා ඉවර කරනවා. එතකොට ටැක්ස් වලට අදාළව ඉතුරු වෙන්නේ අද සෙෂන් එක විතරයි. ඒ ටික අප්ඩේට් වෙනවා අද දවසේ ඇතුළත. නැත්නම් තවත් පරක් වුණොත් බෑ. මොකද අර මේවා රෙකෝඩ් වෙන්නේ අර ක්ලවුඩ් එකක නිසා. ඒක තියෙන්නේ වෙනම කම්පැනියක්. ඉතින් ඒගොල්ලෝ අපිට රෙකෝඩින් එක දෙනකන් ඉන්න ඕනේ. ඒකයි පොඩ්ඩක් පරක්කුවක් තියෙන්නේ. කොහොම හරි අද ඒ ටික ඉල්ලලා තියෙනවා. අද හම්බෙයි. හරිද? අද ඒක කොහොම හරි හෙට වෙද්දි දානවා. වැට් වලට සම්බන්ධ මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්නකෝ. වැට් රේට් 100ට 8 විතරද තියෙන්නේ. වැට් රේට් මං කිව්වා දෙකක් තියෙනවා. එකක් 100ට 8 අනිත් එක 0%. 0 කියපුවාමත් ඒකත් රේට් එකක් විදිහට තමයි සලකන්නේ. එතකොට එක්ස්පෝර්ටර්ස්ලට අපනයනකරුවන්ට අදාළ වෙන්නේ 0 රේට්. එතකොට බදු වැට් බද්දෙන් නිදහස් කියන එකයි 0 කියන්නේ දෙකක්. හරිද? ඒකේ දා මං කිව්වා. වැට් වලට මොනවද ගැටලු තියෙනවද? හරිද? ගොඩක් කට්ටිය කිව්වා මේ කම්පැනි ඉන්ඩිවිජුවල් ඊට පස්සේ කම්පැනි ටැක්ස් වලට අදාළව වැදගත් දේවල් එක්ක දෙන්න ෂෝට් නෝට් එකක් කියලා. වැදගත්ම දේවල් ටික. එතකොට අපේ අන්තිම සෙෂන් එක හෙට තියෙනවා. එතනදී මම වැදගත් දේවල් ඔක්කොම සමරයිස් කරලා සමරි එකක් දෙන්නම්. ඉන්කම් ටැක්ස් ඉන්ඩිවිජුවල් නම් මෙහෙම කියලා කෙටි කාලයක් ඇතුළත මුළු සිලබස් එකම මතක් කරගන්න පොඩි ෂෝට් නෝට් එකක් දෙන්නම්. මේ කතා කරපු දැන් අපි ඔයාට මේ සෙෂන් වලට සම්බන්ධ වෙද්දි මුලින් තිබ්බ දැනුමට වැඩිය දැන් ලොකු දැනුමක් තියෙනවා. ඉතින් ඒ ඔක්කොම එකට එකතු කරලා පොඩි සමරි එකක් දෙන්නම් වැදගත් කියලා හිතන දේවල් ටික දාලා. ඒක අපි හෙට කතා කරමු. හෙට අන්තිම සෙෂන් එකේදී. හරිද? හරි. එහෙමනම් SWOT කියන එක අපි මුලින් බලලා ඉමු. ස්ක්‍රීන් එක පේනවනේ නේ? අර වැට් වලට අදාළ වෙදත්මන් ප්‍රශ්න 3ක් කතා කරා. ඒ පාස් පේපර් 3ක්. ඒ තුනේ ආන්සර්ස් මම ඒ ડોකියුමන්ට් එකේ දාලා තිබ්බා. හරිද? එතකොට ඒ දාපු ડોකියුමන්ට් එකේ තියෙනවා අද SWOT වලට අදාළව තව ගණන් දෙකක් කතා කරනවා. ඒකෙත් ආන්සර්ස් දෙනවා. ඒක නිසා පරණ ඒවා දාලා තියෙනවා. හරි. එතකොට දැන් අපි කිව්වා වැට් වලට අදාළව තියෙනවානේ වැට් රේට් කීපයක් තියෙනවානේ. වැට් රේට් අපි කිව්වා කීපයක් තියෙනවා. හරිද? වැට් රේට් කීපයක් තියෙනවා. එකක් තමයි 0%, එකක් තමයි 100ට 8, අනිත් එක තමයි නිදහස්. වැට් බද්දෙන් නිදහස්. හරිද? ඕවනේ තියෙන්නේ නේ. හරි. එතකොට 100ට 8 කියන්නේ ඒක තමයි ස්ටෑන්ඩඩ් රේට් එක. ස්ටෑන්ඩඩ් රේට් එක. ස්ටෑන්ඩඩ් වැට් රේට් එක. ඒ කියන්නේ සම්මත හරිද? සම්මත වැට් බදු අනුපාතය තමයි මේක. සම්මත අනුපාතය. හරිද? වැට් වල ස්ටෑන්ඩඩ් රේට් එක තමයි 100ට 8. හරිද? මේ තියෙන 100ට 8. හරිද? ඊට පස්සේ අපි කිව්වා අපනයනකරුවන්ට එක්ස්පෝර්ටර්ස්ලට අපනයනකරුවන්. හරිද? අපනයනකරුවන්ට අදාළ වෙන්නේ වැට් රේට් එක 0% කිව්වා.
හරිද? ඊට පස්සේ වැට් බද්දෙන් නිදහස් සැපයුමුත් තියෙනවා. හරිද? ඒ කියන්නේ වැට් වලට ලයබල් නැහැ. හරිද? වැට් බද්දට යටත් නොවේ. වැට් බද්දට යටත් නොවේ. නිදහස් කියන්නේ වැට් බද්දට යටත් නැහැ කියන එක. එතකොට වැට් බද්දට යටත් නැති භාණ්ඩ තියෙනවා, සේවා තියෙනවා. හරිද? ඒ අතරේ අපි එදා උදාහරණ කීපයක් කතා කරා. සේවා ගත්තොත් අධ්‍යාපන සේවා, ඊට පස්සේ පොදු මගී ප්‍රවාහන, ඊට පස්සේ කෘෂිකර්මය, කෘෂිකාර්මික කටයුතු, හරිද? ඊට පස්සේ කම්පියුටර්ස්, ඊට පස්සේ ඖෂධ, ඔය වගේ රේන්ජ් එකක් තියෙනවා. එතකොට ස්ටඩි පැක් එකේ දීලා තියෙන ටික මම එදා කිව්වා. ඊට අමතරව තව නිදහස් දේවල් තියෙනවා, ගොඩාක් තියෙනවා. ඒවල බැරි වෙලාවත් එක්සෑම් එකේ දෙයි කියලා හිතන කීපයක් මම අර හෙට දෙන සමරි එකේ දෙන්නම්. හරිද? දැනට මතක තියාගන්න වැට් බද්දෙන් නිදහස් අර ස්ටඩි පැක් එකේ දීලා තියෙන ඒ ටික එදා මම කිව්වා. හරිද? හරි. එතකොට නිදහස් දැන් වැට් වලට අදාළ වැට් වල නීතිය වාට පැහැදිලිනේ. වැට් කම්පියුටේෂන් එක කරන්නේ කොහොමද? හරිද? වැට් බදු ගණනය කිරීම. හරිද? අපි කිව්වේ කොහොමද? හරිද? වැට් බද්ද ගෙවිය යුතු වැට් බද්ද කොහොමද හොයන්නේ? ගෙවිය යුතු වැට් බද්ද. ඕනෑම දැන් මේ වැට් බද්ද ගෙවන්න ඕනේ කවුද? වැට් වලට ලියාපදිංචි කට්ටිය. නේ? හරිද? වැට් බද්ද ගෙවන්න ඕනේ කවුද? රෙජිස්ටර්ඩ් කට්ටියනේ. කවුද වැට් වලට රෙජිස්ටර් වෙන්න ඕනේ කට්ටිය? හරිද? වැට් වලට රෙජිස්ටර් වෙන්න ඕනේ කට්ටිය කවුද? වැට් වලට ලයබල්. වැට් බද්දට යටත් වන භාණ්ඩ හෝ සේවා හරිද? වලින් ලැබෙන ආදායම වාර්ෂිකව මිලියන 300 ඉක්මවා යනවා නම් හෝ කාර්තුවකට මිලියන 75 ඉක්මවා යනවා නම් අන්න ඒ තැනත්තා අපි කිව්වා වැට් බද්දට අදාළව ලියාපදිංචි වෙන්න ඕනේ, රෙජිස්ටර් වෙන්න ඕනේ කියලා. හරිද? වැට් වලට රෙජිස්ටර් වෙන්න ඕනේ. එතකොට ඒ රෙජිස්ටර් වෙච්ච එක්කෙනෙක් හරිද? අදාළ වැට් බදු කාල සීමාව. දැන් ඉන්කම් ටැක්ස් නම් ඉන්කම් ටැක්ස් අදාළ වෙන ටැක්ස් පීරියඩ් එක යම් තක්සේරු වර්ෂයක්නේ. හැබැයි වැට් වලට අදාළ කාල සීමාව වෙන්නේ කීයද? එක්ක මාසේ, එක්ක මාස 3. මාසේ අදාළ වෙන්නේ කාටද? මාසේ අදාළ වෙන්නේ කාටද? ඔය සීරෝ රේට් ඒ කියන්නේ අපනයන කරුවන්ට සහ අර අපි කියනවා එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් එකේ EDB එකේ හෝ ඊට පස්සේ අපි කියනවා ටෙක්ස්ටයිල් කෝටා බෝඩ් කියලා එකක් තියෙනවා. ගවර්න්මන්ට් ආයතන දෙකක්. ඔන්න ඔය ආයතන දෙකේ ලියාපදිංචි ව්‍යාපාරිකයෝ. හරිද? අන්න ඒගොල්ලොන්ට අදාළ වෙන්නේ වැට් කාල සීමාව මාසෙයි. අනිත් කට්ටියට අදාළ වෙන්නේ මාස 3යි. එහෙනම් ඒ මාස 3 හෝ මාසෙට අදාළව තමන්ගේ වැට් බදු ගණනය කිරීම කරලා ඒ નિયમિત දිනවකවානු වලට පේමන්ට් එක කරන එක අදාළ වැට් රෙජිස්ටර්ඩ් වෙච්ච ලියාපදිංචි පුද්ගලයෙකුගේ වගකීමක් වෙනවා. හරිද? ඒ තමන්ට අදාළ තමන් දන්නවනේ තමන්ට අදාළ වෙන්නේ මාසෙද මාස 3ද කියලා. ඒතර මම normal import and sale කරන කම්පැනියක් කරන කෙනෙක් නම් හරිද? දැන් මම හිතන්නකෝ මම කාගිල්ස් එක කියලා. කාගිල්ස් එක වැට් ගෙවන්න ඕනේ මාස 3කට සැරයක්. ගෙවන්න නෙවෙයි. කාගිල්ස් එකට අදාළ වැට් පීරියඩ් එක සලකන්නේ මාස 3යි. හරිද? මාස 3යි. හැබැයි එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් එකේ රෙජිස්ටර් වෙච්ච කම්පැනියක් තියෙනවා කියලා හිතන්නකෝ. උදාහරණයක් විදිහට බ්‍රැන්ඩික්ස් එක. බ්‍රැන්ඩික්ස් කියන්නේ එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් එකේ ලියාපදිංචි කම්පැනියක්. ඒගොල්ලොන්ට අදාළ වැට් පීරියඩ් එක කියලා අපි ගන්නෙ මාසේ. එහෙනම් අවුරුද්ද කියලා එකක් මේ වැට් වල නැහැ. වැට් වල කාල සීමාව එක්ක මාසේ එක්ක මාස 3. එතකොට මම රෙජිස්ටර් වෙච්ච පුද්ගලයෙක් නම් මම දැනගන්න ඕනේ මට අදාළ වෙන්නේ මාසෙද මාස 3ද කියලා. එතකොට අන්නේ මාස 3යි නම් මට අදාළ වෙන්නේ මාස 3කට සැරයක් මම මගේ ආදායම් තොරතුරු ආදායම් බදු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ වැට් වලට අදාළ තොරතුරු ටික. හැබැයි තොරතුරු ටික මාස 3කට සැරයක් සබ්මිට් කරාට ආදායම් බදු දෙපාර්තමේන්තුවට වැට් රිටර්න් යවුවට මම ගෙවීම් කරන්න ඕනේ මාසයකට සැරයක්. එතකොට පටල ගන්න එපා ටැක්ස් කියන්නේ වැට් පීරියඩ් එක මාස 3ක් අදාළ වෙන කට්ටිය පවා මන්ත්ලි පේමන්ට් එක කරගෙන යන්න ඕනේ. මන්ත්ලි
පේමන්ට් එක කරගෙන යන්න ඕනේ. ඒක මම තව පොඩ්ඩක් කියන්නම්. හරිද? හරි කොහොම හරි කමක් නැහැ. වැට් බද්ද ගණනය කරන්නේ කොහොමද? තමන්ගේ තියෙනවනේ ගෙවිය යුතු නිමවුම් බද්දක්. නිමවුම් බද්දෙන් අඩු කරනවා යෙදවුම් බද්ද. හරිද? යෙදවුම් බද්ද අඩු කරනවා. ඕකනේ ඉන්පුට් මේකට අපි කියනවා අවුට්පුට් වැට් එක. අවුට්පුට් මේක ඉන්පුට් වැට් එක. හරිද? හරි. එතකොට මෙන්න මේ ඉන්පුට් වැට් එකට අපි අදාළව නීති වගයක් කිව්වා. මේකට අදාළව පොඩි රූල්ස් වගයක් කිව්වා. මොනවද ඒ රූල්ස්? හරිද? යෙදවුම් බද්ද අඩු කරන්න පුළුවන්නේ නිමවුම් බද්දට against. එතකොට යෙදවුම් බද්ද අඩු කරද්දී එතෙන්ට තියෙනවා රූල්ස් වගයක්. එහෙනම් පළවෙනි රූල් එක තමයි ඉන්පුට් වැට් එක අඩු කරන්න පුළුවන් වෙන්නේ උපරිම නිමවුම් බද්දට සමාන ගාණක් වෙනකන්. ඒ කියන්නේ එහෙනම් ඉන්පුට් වැට් එක සමාන හෝ අඩු වෙන්න ඕනේ 100%. මොකෙන්ද? අවුට්පුට් වැට් එකෙන්. output VAT. හරිද? output VAT. ඒ කියන්නේ අපි input VAT එක විදියට අඩු කරනවනේ යම් ගාණක්. ඒ අඩු කරන ගාණ output VAT එක හෝ ඊට වඩා අඩු ගාණක් වෙන්න ඕනේ. ඒ කියන්නේ maximum input VAT එක විදියට අඩු කරන්න පුළුවන් output VAT එකෙන් 100% වෙනකන් විතරයි. උදාහරණයක් විදියට අපේ output VAT එක රුපියල් 100යි, input VAT එක 120යි. එතකොට output minus input කියපුවම minus 120 දෙන්නේ නැහැ. එහෙනම් අපි කියන්නේ output එක 100, input එකත් 100. අන්න එතකොට VAT payable එක 0යි. එතකොට අපි අඩු නොකරපු input VAT එකක් තියෙනවා රුපියල් 20ක්. ඒ 20 අපිට ඊළඟ කාල පරිච්ඡේදයට අරන් යන්න පුළුවන්. හරිද? ඊළඟ කාල පරිච්ඡේදයට අරන් යන්න පුළුවන්. හරිද? එතකොට උදාහරණයකින්ම කියන්නම්. example එකක් විදියට කිව්වොත් හරිද? output VAT එක රුපියල් 100යි. හරිද? හිතන්නකෝ ඉන්පුට් වැට් එක රුපියල් 80යි නම් එහෙනම් රුපියල් 20ක් අපි වැට් ගෙවන්න ඕනේ. එහෙනම් ගෙවිය යුතු බද්ද. ඊට පස්සේ උදාහරණ 2 අවුට්පුට් වැට් එක රුපියල් 100යි, ඉන්පුට් වැට් එක රුපියල් 120යි. හරිද? අන්න ඒ වගේ වෙලාවකදී අපිට අඩු කරන්න දෙන්නේ රුපියල් 100ක් විතරයි. 100ක් විතරයි. ඒ අනුව ගෙවන්න ඕනේ වැට් එක 0යි. හරිද? ගෙවන්න ඕනේ වැට් එක 0යි. පැහැදිලිනේ? ගෙවන්න ඕනේ වැට් එක 120ක් ඉන්පුට් තිබ්බට ඉන්පුට් එක 120ක් තිබ්බට අපිට අඩු කරන්න දෙන්නේ අවුට්පුට් එක වගේ 100% වෙනකම් විතරයි. ඒ අනුව අඩු නොකරපු තියනවනේ මෙතන තියනවනේ අඩු නොකරපු රුපියල් 20ක්. ඒ රුපියල් 20 මොකද කරන්නේ? ඉදිරියට අරන් යනවා. ඉදිරියට ගෙන යනවා. ඒ කියන්නේ ඊළඟ ටැක්ස් පීරියඩ් එකේදී ඊළඟ මාස 3 කම්පියුටේෂන් එක කරද්දී ඉන්පුට් වැට් විදියට ගනිද්දී මේ 20ත් එක්ක එකතු කරලා තමයි ගන්නෙ. ඒකත් මම කිව්වා. හරිද? හරි. ඊට පස්සේ අනිත් රූල් එක තමයි ඊළඟ රූල් එක තමයි හරිද? ඊළඟ රූල් එක තමයි අනිවාර්යෙන් මේ යෙදවුම්. හරිද? මෙන්න මේ යෙදවුම් බද්ද අදාළ වෙන්න ඕනේ. අදාළ විය යුතුයි. හරිද? වැට් බදු ගෙවන ලද හරිද? එතකොට අනිවාර්යෙන් යෙදවුම් බද්ද ඉන්පුට් එක ගෙවලා තියෙන්න ඕනේ. අපි අවුට්පුට් වැට් එකක් ගෙවලා තියෙන කාර්යයකට අදාළව. දැන් උදාහරණයක් විදියට අපි ඉන්පුට් වැට් එක ගෙවලා තියෙන්නේ වැට් බද්දෙන් නිදහස් කාර්යයකට නම් ඒ ඉන්පුට් වැට් එක ක්ලේම් කරන්න බෑ. තේරෙනවද මං කියපු එක? ඉන්පුට් වැට් එක ගෙවලා තියෙන්නේ වැට් බද්දෙන් නිදහස් රෙවෙනියු එකකට නම් ඒ ඉන්පුට් එක ක්ලේම් කරන්න බෑ. එහෙනම් ඉන්පුට් එක ක්ලේම් කරන්න නම් අනිවාර්යෙන් ඒ ඉන්පුට් එක අදාළ වෙන්න ඕනේ වැට් ගෙවපු
සේල් එකකට අදාළව වෙන්න ඕනේ. ඒකයි මේ කියන එක ගොඩක් වැදගත්. හරිද? එතකොට ඉන්පුට් වැට් එකක් දරලා තියෙනවා නම් බදු වැට් බද්දෙන් නිදහස් රෙවෙනියු එකට අදාළව ඒක ක්ලේම් කරන්න දෙන්නේ නැහැ කියන එක මතක තියාගන්න කිව්වා. ඊට පස්සේ කිව්වා කම්පැනි එක රෙවෙනියු දෙකම තියෙනවා නම් ඒ කියන්නේ වැට් බද්දට යටත් සේල් එකකුත් තියෙනවා වැට් බද්දෙන් නිදහස් සේල් එකකුත් තියෙනවා. ඒ වගේ කම්පැනි එක පොදුවේ දරන ලද ඉන්පුට් වැට් එකක් තියෙනවා නම් හරිද? ඒ කියන්නේ අර දෙකටම අර රෙවෙනියු දෙකම ජෙනරේට් කරන්න අදාළව යම් ඉන්පුට් වැට් එකක් යෙදවුම් බද්දක් දරලා තියෙනවා නම් අර කාර්යයන් දෙකේ රෙවෙනියු එකේ ප්‍රොපෝෂන් එකට ඉන්පුට් එක ක්ලේම් කරන්න දෙනවා කිව්වා. ඉතින් ඔන්න ওই දේවල් තමයි අපි එදා සෙෂන් එකේදී කතා කරේ. මම හිතනවා ගැටලුවක් නැතුව ඇති කියලා. වැට් වලට අදාළ බේසික් ප්‍රින්සිපල්ස් ටික ඔය. පැහැදිලි නේ? හරි. එහෙමනම් දැන් හිතන්නකෝ එක්ස්පෝර්ටර් කෙනෙක්ගේ පැත්තෙන්. ඔන්න දැන් එනවා අපි අපනයනකරුවෙක්ගේ පැත්තෙන්. හරිද? අපනයනකරුවෙක්ට ඇප්ලයි වෙන වැට් රේට් එක කීයද? 0යි. මේ බලන්න. ඔන්න හිතන්න දැන් අපි හිතමු එක්ස්පෝර්ටර් කෙනෙක්ගේ පැත්තෙන් අපනයනකරුවෙක්. හරිද? එයාගේ හිතන්නකෝ අදාළ මාසෙට අපි හිතමුකෝ මාසයක කාල සීමාවක් ගත්තට පස්සේ ඒ මාසෙට සේල් එක තියෙනවා මිලියන 100ක්. මිලියන 100ක් තියෙනවා. මිලියන 100යි. හරිද? එයා දරලා තියෙනවා ඉන්පුට් වැට් එකක්. ඉන්පුට් වැට්. හිතන්නකෝ මිලියන 20ක් යෙදවුම් බද්දක් දරලා තියෙනවා. මිලියන 20ක් නේ අපි හිතමු මිලියන 2ක් කියලා. මිලියන 2ක ඉන්පුට් වැට් එකකුත් දරලා තියෙනවා. එතකොට මේ එක්ස්පෝර්ට් එකේ ඒ අදාළ මාසෙට ගෙවන්න ඕනේ වැට් බද්ද කීයද? ගෙවිය යුතු වැට් බද්ද අපි කොහොමද හොයන්නේ? ගෙවිය යුතු බද්ද. ගෙවිය යුතු බද්ද. හරිද? කොහොමද හොයන්නේ? output VAT minus input VAT. හරිද? output VAT එක කීයද? 100 million වැඩි කිරීම 8%. හරිද? 108යි. minus input VAT එක 2 million. ඒ අනුව එයාගේ output එක 8 million, input එක 2 million. ඒ අනුව එයා ගෙවන්න ඕනේ sorry එක්ස්පෝර්ටර් කෙනෙක්ින්ද හරිද? එක්ස්පෝර්ටර් කෙනෙක්ින්ද වැට් රේට් එක 0යි. හරිද? ඒ අනුව output VAT එක 0යි, input VAT එක 2 million. හරිද? ඒ අනුව එන්නේ කීයක්ද? හරිද? ඒ අනුව -2 million නේ. හරිද? ඒ කියන්නේ මෙන්න මේ 2 million ඇත්තට මේක 2 million නේ, මේක ක්ලේම් කරන්න වෙන්නේ බිඳුවක්. මෙන්න මේ 2 million අපි ඉන්නර් රෙවෙනියු එකෙන් රිෆන්ඩ් කරගන්න ඕනේ. අපි කියන එක රිෆන්ඩ් කරගන්න ඕනේ කියලා. හරිද? අන්නේ දැන් එක්ස්පෝර්ටර් කෙනෙක්ට output VAT එක රේට් එක 0 නිසා එයාගේ output VAT එක 0යි. ඒතර අපි රූල් එකක් කිව්වා input VAT එක ක්ලේම් කරන්න පුළුවන් වෙන්නේ output VAT එකට සමාන ගාණක් හෝ අඩුවෙන්. ඒතර මෙයා එක්ස්පෝර්ටර්ස් ලගේ output VAT එක 0යිනේ. එහෙනම් එක්ස්පෝර්ටර්ස් ලට ඉන්පුට් වැට් එක ක්ලේම් කරන්න විදිහක් නෑ නේද? හැබැයි ඒගොල්ලෝ ගෙවලා තියෙනවා මිලියන 2ක ඉන්පුට් වැට් එකක්. එහෙනම් ඒ 2 මිලියන් වලට අපි කිව්වේ මොකද්ද? ඉල්නර් රෙවෙනියු එකෙන් මොනව කරගන්න කිව්වද? රිෆන්ඩ් කරගන්න. ඉල්නර් රෙවෙනියු එකෙන් සල්ලි ඉල්ල ගන්න කියලා කිව්වා. පැහැදිලිනේ? එතකොට ඔය රිෆන්ඩ් එක ගන්න ගියාට පස්සේ ඔයා හිතනවාද අද අපි ගිහිල්ලා ඉල්නර් රෙවෙනියු එකෙන් එක්ස්පෝර්ටර් කෙනෙක් ගිහිල්ලා ඉල්ලනවා මම වැඩිපුරයි මෙන්න මෙච්චර ඉන්පුට් වැට් එකක් ගෙවලා තියෙනවා මට ඒ සල්ලි දෙන්න කියලා. ඔයා හිතනවාද ඒක එහෙම ඉල්ලපු ගමන් දෙනවද කියලා? නෑ. ඕකට හෙන කාලයක් ගන්නවා. හරිද? හෙන්න මිලියන ගණන් ඉල්නර් රෙවෙනියු එක එක්ස්පෝර්ටර්ස් ලට ගෙවන්න තිබ්බා ඉස්සර. හේතුව ඒගොල්ලොන්ට අවුට්පුට් එකක් නැති නිසා, නිමවුම් බද්දක් නැති නිසා යෙදවුම් බද්ද ඉල්නර් රෙවෙනියු එකෙන් සල්ලි ගන්න ඕනේ. එතකොට ඉල්නර් රෙවෙනියු එක ඕක නිකන් ඉල්ලන් ගියාට දෙන්නේ නැහැ. ඕකේ ඔය කම්පැනියේ ඩොකියුමන්ට්ස් චෙක් කරලා ඔඩිට් එකක් කරලා තමයි සල්ලි දෙන්නේ. එතකොට හෙන කාලයක් යනවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට එක්ස්පෝර්ටර්ස් ලගේ සල්ලි හිර වෙලා නේද? මොකද ඒගොල්ලෝ ගෙවපු ටැක්ස් එක දැන් ඒගොල්ලොන්ට අය කරගන්න විදිහක් නැහැනේ. ඒක එක්ස්පෝර්ටර්ස් ලට හෙන ප්‍රශ්නයක් වුණා.
හරිද? ඒගොල්ලොන්ට දැන් සල්ලි හිර කරලානේ දැන් තියෙන්නේ. හරිද? ඒගොල්ලොන්ට අවුට්පුට් එකට සෙට් ඔෆ් කරන්නත් බෑ. ඉන්නර් රෙවෙනියු එක ටක් ගාලා සල්ලි දෙන්නෙත් නෑ. ඒකට අවුරුද්ද දෙක ගන්න ඔය සල්ලි ගෙවන්න. ඔන්න උතන තිබ්බ ප්‍රශ්න නිසා තමයි මෙන්න මේ SWAT කියන එක ඉන්ට්‍රොඩියුස් කරලා දීලා තියෙන්නේ. මොකක්ද SWAT එක? එහෙනම් SWAT කියන එක එන්න සරලම හේතුව මොකක්ද? මෙන්න මේ VAT රිෆන්ඩ් ප්‍රොසෙස් එක. නැවත ගෙවීමේ ක්‍රියාවලිය තියෙන ප්‍රශ්න ටික අවම කරන්න. නැවත ගෙවීමක් ඉල්න රෙවෙනියු එක VAT බදු ගෙවීමක් සිද්ධ කරන්න ඕනේ කාටද වැඩිපුරම එක්ස්පෝර්ටර්ස්ලාට. මොකද එක්ස්පෝර්ටර්ස්ලාගේ අවුට්පුට් VAT එක 0 නිසා. හරිද? අන්නේ රිෆන්ඩ් ප්‍රොසෙස් එක එන VAT නැවත ආදායම් බදු දෙපාර්තමේන්තුව අදාළ අපනයනකරුවන්ට ගෙවීම එන කරදරයක් නිසා අන්න ඒ කරදරේ අවම කරගන්න තමයි මේ SWAT කියන එක ඉන්ට්‍රොඩියුස් කරේ 2011 දී. 2011ට කලින් ওই ප්‍රශ්නේ තිබ්බා. හරිද? 2011ට කලින් ওই ප්‍රශ්නේ තිබ්බා. එහෙනම් ඔන්න එනවා SWAT කියන VAT වලම තියෙන පොඩි මොඩිෆිකේෂන් එකක් ඒක. හරිද? හරි. එතකොට SWAT කියන එක කතන්දරේ එන එක පැහැදිලි දැන් ඔයාලට. අයි SWAT කියන එකක් ඉන්ට්‍රොඩියුස් කරලා. දැන් අර එක්ස්පෝර්ට් එක ගත්තොත් එක්ස්පෝර්ට්ට ඉල්ලර් රෙවෙනියු එකෙන් සල්ලි ඉල්ල ගන්න ඕනේ උනේ ඇයි? ඒගොල්ලන්ගේ අවුට්පුට් එක 0යි ඉන්පුට් යෙදවුම් බද්දක් තියෙනවා 2 මිලියන්. එතකොට දැන් එක්ස්පෝර්ට්ට යෙදවුම් බද්දක් ආවේ ඇයි? දැන් එක්ස්පෝර්ට් එයාගේ මැනුෆැක්චරින් ප්‍රොසෙස් එක කරන්න බඩු මිලදී ගන්න එපා බාහිර පාර්ශවයන්ගෙන්නේ. බාහිර පාර්ශවයන්ගෙන් බඩු මිලදී ගනිද්දි තමයි ඒ බාහිර පාර්ශවය අදාළ එක්ස්පෝර්ට් එකෙන් VAT එක charge කරන්නේ. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ මෙන්න බ්‍රැන්ඩික්ස් එක. හරිද? හිතන්නකෝ බ්‍රැන්ඩික්ස් කියලා. හරිද? ඒතර බ්‍රැන්ඩික්ස් කියන්නේ එක්ස්පෝර්ට් කෙනෙක් අපනයනකරුවෙක්. හරිද? එතකොට මේගොල්ලන්ගේ නිමවුම් බද්ද මේගොල්ලෝ අපි හිතමු එක්ස්පෝර්ට් විතරයි කරන්න කියලා. එහෙනම් නිමවුම් බද්ද 0යි. හරිද? යෙදවුම් බද්ද හරිද? යෙදවුම් බද්දක් තියෙනවා. දැන් හිතන්නකෝ මෙන්න X කියලා කම්පැනියක් තියෙනවා. X කියන කම්පැනිය මොකද කරන්නේ? මේ බ්‍රැන්ඩික්ස් එකට අමුද්‍රව්‍ය විකුණනවා. අමුද්‍රව්‍ය. හරිද? X කියන කම්පැනිය බ්‍රැන්ඩික්ස් එකට අමුද්‍රව්‍ය විකුණනවා. එතකොට හිතන්නකෝ X කියන්නේ VAT වලට රෙජිස්ටර් වෙච්ච එක්කෙනෙක්. හරිද? VAT ලියාපදිංචි පුද්ගලයෙක්. VAT ලියාපදිංචි. හරිද? එතකොට මෙයා හිතන්නකෝ රුපියල් 100ට භාණ්ඩයක් විකුණද්දි මෙයා 100ට 8ක් මොනවා කරාද 2011ට කලින් 2011ට කලින් මොකද්ද කරේ? අපි හිතමු ඒ දවස්වල තිබ්බත් VAT රේට් එක 108යි කියලා. හරිද? එහෙනම් X කියන කම්පැනිය රුපියල් 100ක භාණ්ඩයක් බ්‍රැන්ඩික්ස් එකට විකුණද්දි ඒගොල්ලෝ රුපියල් 8ක් බ්‍රැන්ඩික්ස් එකෙන් අය කරගත්තානේ. අය කරගත්තනේ 108ට තමයි බිල් කරේ. එතකොට බ්‍රැන්ඩික්ස් එකට මොකද වුනේ? ඒගොල්ලන්ගේ නිමවුම් බද්ද 0යි. හරිද? නිමවුම් බද්ද 0යි. අන්න යෙදවුම් බද්ද රුපියල් 8යි. හරිද? ඒකේ ප්‍රතිඵලයක් විදිහට මෙන්න 8ක් මේ රුපියල් 8 මොනවා කරගන්න ඕනද? VAT රිෆන්ඩ් කරගන්න ඕනේ. හරිද? ඔන්න ඕකනේ අපි කිව්ව සරල කතන්දරේනේ. දැන් බ්‍රැන්ඩික්ස් එකට රිෆන්ඩ් කරගන්න ඕනේ. හැබැයි ඉල්න රෙවෙනියු එක ඕක ටක් ගහලා දෙන්නේ නැහැ. අන්න ඒක නිසා දැන් රිෆන්ඩ් එකක් ඇති උනේ ඇයි? බ්‍රැන්ඩික්ස් එක ඒගොල්ලෝ බඩු මිලදී ගනිද්දි ඒගොල්ලන්ගේ සැපියුම් කරුවන්ට VAT එක ගෙවපු නිසා. හරිද? බ්‍රැන්ඩික්ස් එක ඒගොල්ලෝ බඩු මිලදී ගනිද්දි ඒගොල්ලන්ගේ බිස්නස් එකට බඩු පර්චේස් කරද්දි හරිද? බඩු පර්චේස් කරද්දි ඒගොල්ලන්ගේ සැපියුම් කරුවන්ට VAT එක ගෙවපු නිසා තමයි බ්‍රැන්ඩික්ස් එකට මේ ගැටලුව ආවේ. එහෙනම් මේ SWAT කියන එක ආවට පස්සේ උනේ මොකද්ද? මෙන්න මේ බ්‍රැන්ඩික්ස් එක මේ බඩු මිලදී ගනිද්දි හරිද? බ්‍රැන්ඩික්ස් එක මෙන්න මේ බඩු මිලදී ගනිද්දි මෙන්න මේ රුපියල් 8 නොගෙව ඉන්නවා. හරිද?
මේ රුපියල්ලට බ්‍රැන්ඩ් X එක ගෙවන්නේ නැහැ. කාටද? X කියන කම්පැනියට ගෙවන්නේ නැහැ. මේ SWAT එකේ වෙන විදිය මම මේ කියන්නේ හොඳේ. හරිද? දැන් රුපියල්ලට ගෙවන නිසානේ බ්‍රැන්ඩ් X එකට රිෆන්ඩ් එකක් එන්නේ. ඒක නිසා මේ SWAT කියන එකේදී වෙන්නේ මොකද්ද? මේ බ්‍රැන්ඩ් X වගේ කම්පැනි සැපියුම් කරුවන්ගෙන් බඩු මිලදී ගනිද්දි අර රුපියල්ලට ගෙවන්නේ නැහැ. හරිද? ඒ රුපියල්ලට ගෙවන්නේ නැහැ. එතකොට X කියන කම්පැනිට රුපියල්ලට හම්බෙන්නේ නැහනේ. හැබැයි X කියන කම්පැනි රුපියල් 8 ඒගොල්ලෝ අවුට්පුට් පෙට් එකක් නේ X කියන කම්පැනි පැත්තෙන්. ඒ රුපියල්ලට ඒගොල්ලෝ අය කරගෙන ඒගොල්ලෝ ඉන්න රෙවෙනියු එකට ගෙවන්න එපා. දැන් බ්‍රැන්ඩ් X එක X කියන කම්පැනිට රුපියල්ලට ගෙවන්නේ නැති නිසා ඒකේ ප්‍රශ්නයක් එනවනේ X කම්පැනියටනේ. අන්න ඒක නිසා මෙන්න SWAT වලදී වෙන්නේ මොකද්ද? මෙන්න මේ රුපියල්ලට බ්‍රැන්ඩ් X එක ගෙවන්නේ නැහැ. නොගෙව ඉන්නවා. ඒ වෙනුවට දෙනව පොඩි ඩොකියුමන්ට් එකක්. ඒ වෙනුවට දෙනව ඩොකියුමන්ට් එකක්. රුපියල් පටල ගන්න එපා. බ්‍රැන්ඩ් X එක රුපියල් 8 ගෙවන්න ඕනනේ. රුපියල් 8 සල්ලි වලින් ගෙවන්න නැතුව ඒ රුපියල් 8 වෙනුවට දෙන පොඩි කොලයක්. හරිද? ඩොකියුමන්ට් එකක් දෙනවා. ඒ ඩොකියුමන්ට් වලට අපි කියනවා නමක් ක්‍රෙඩිට් වවුචර්. හරිද? SWAT වවුචර්. හරිද? SWAT voucher. SWAT credit voucher. බැරපතක් ඉෂුව කරනවා. SWAT බැරපතක් ඉෂුව කරනවා. හරිද? එතකොට බ්‍රැන්ඩ් X එක මොකද කරන්නේ? රුපියල් 8 සල්ලි වලින් ගෙවන්නේ නැතුව රුපියල් 8 සල්ලි වලින් ගෙවන්නේ නැතුව හරිද? රුපියල් 8 සල්ලි වලින් ගෙවන්නේ නැතුව බ්‍රැන්ඩ් X එක X කියන කම්පැනියට දෙනවා වවුචරයක් දෙනවා, ලදුපතක් දෙනවා. හරිද? සෝරි බැරපතක් දෙනවා. ඒකට අපි කියන SWAT ක්‍රෙඩිට් වවුචර් කියලා. එතකොට අර කියපු බ්‍රැන්ඩ් X එක X කියන කම්පැනියට සල්ලි ගෙවන්න නැතුව ඒ ඩොකියුමන්ට් එක දෙනවා. එතකොට දැන් අපි හිතන්නකෝ X ගේ පොත්වල පැත්තේ. හරිද? X කියන එක්කෙනාගේ පොත්වල මේ බලන්නකෝ. X ගේ පොත්වල X කියන කම්පැනිය පැත්තෙන් ගත්තොත් ඒගොල්ලන්ගේ අවුට්පුට් පෙට් එක කීයද? ඒගොල්ලන්ගේ අවුට්පුට් පෙට් එක කියන්නේ රුපියල් 8යි. හරිද? හිතන්නකෝ ඒගොල්ලන්ගේ ඉන්පුට් පෙට් එක තිබ්බේ නැහැ. ඒගොල්ලන්ගේ ඉන්පුට් පෙට් එකක් නැහැ කියලා හිතන්නකෝ. මම උදාහරණයක් විතර නිකන්. එතකොට ඒගොල්ලෝ දැන් ගෙවන්න ඕනේ කීයක්ද? රුපියල් 8ක් ගෙවන්න එපා ඉන්න රෙවෙනියු එකටනේ X කියන කම්පැනිය. එතකොට දැන් මේ රුපියල් 8 X කියන කම්පැනිය බ්‍රැන්ඩ් X එකෙන් එකතු කරගත්තද? සල්ලි හම්බෙලාද? නැහැ. ඒ වෙනුවට ඒගොල්ලොන්ට බ්‍රැන්ඩ් X එක දීලා තියෙනවා මොකද්ද? වවුචර් එකක්. අන්න මතක තියාගන්න X කියන කම්පැනිය රුපියල් 8 ඉන්න රෙවෙනියු එකට සල්ලි වලින් ගෙවුවොත් එතන පාඩුවක් වෙනවනේ X කියන කම්පැනියට. අන්න ඒක නිසා X කියන කම්පැනියට මෙතනදී පුළුවන් ඒගොල්ලොන්ට ලැබිලා තියෙනවනේ අර වවුචරයක්. අන්නේ වවුචරේ වටිනාකම අඩු කරන්න පුළුවන්. තමන් ගෙවන්න ඕනේ වැඩ බදු වටිනාකමක් තියෙනවනේ. අන්නේ ගෙවන්න ඕනේ වැඩ බදු වටිනාකමෙන් ඒගොල්ලොන්ට ලැබිලා තියෙනවනේ අර වවුචර් එකක්. ක්‍රෙඩිට් වවුචර් එකක්. අන්නේ ක්‍රෙඩිට් වවුචර් වටිනාකම අඩු කරන්න පුළුවන්. එහෙනම් මේ බලන්න. එහෙනම් මේ X ගේ පැත්තෙන් අපි දැන් හිතන්නේ හොඳේ. එහෙනම් X ට පුළුවන් මොකක්ද අඩු කරන්න පුළුවන් SWAT බැරපත් වල එකතුව. බැරපත් වටිනාකම කීයක්ද? රුපියල් 8ක්. ඒ අනුව X කියන කම්පැනිය ගෙවිය යුතු වැඩබද්ද කීයද? ගෙවිය යුතු වැඩබද්ද X කියන කම්පැනිය ගෙවන්න ඕනේ වැඩබද්ද කීයද? 0යි. හරිද? ඒගොල්ලෝ කස්ටමර්ස්ලට ඉෂුව කරා තමයි රුපියල් 8ක්. හැබැයි ඒ වෙනුවෙන් වවුචරයක් හම්බෙලා තියෙනවා. ඒ වවුචර් වටිනාකම අඩු කරන්න පුළුවන් තමා විසින් ගෙවන්න ඕනේ බද්ද හොයද්දී. පැහැදිලිනේ මං කියන එක? ඔව්. ඔය X ගේ පොත්වල. එතකොට බ්‍රැන්ඩ් X එකේ පැත්තෙන් හිතන්නකෝ. දැන් මේ අපි කතා කරේ X කියන කම්පැනිය පැත්තෙන්නේ. හරිද? X කියන කම්පැනිය පැත්තෙන්නේ. ඔය X කියන කම්පැනිය පැත්තෙන් හිතන්නකෝ බ්‍රැන්ඩ් X එක පැත්තෙන්. බ්‍රැන්ඩ් X එකේ පොත්වල මොකද්ද? ඒගොල්ලන්ගේ නිමවුම් බද්ද කීයද? නිමවුම් බද්ද 0යි.
යෙදවුම් බද්ද යෙදවුම් බ දැන් බ්‍රැන්ඩික්ස් එක ඒගොල්ලෝ බඩු මිලදී ගනිද්දී ඒගොල්ලෝ වැට් එකක් ගෙවුවද නැහැ? ඒගොල්ලෝ වැට් වෙනුවට සල්ලි ගෙවන්නේ නැතුව ඒගොල්ලෝ කොලයක් තමයි දුන්නේ ස්වැට් ක්‍රෙඩිට් වවුචර් එකක්. එතකොට ඒගොල්ලෝ සල්ලි වලින් කීයක්වත් ගෙවලා නැහැ. එහෙනම් ඒගොල්ලන්ගේ ඉන්පුට් රේට් එක බිඳුවයි. එහෙනම් ඒගොල්ලොන්ට ගෙවන්න ඒගොල්ලොන්ට ආයෙ රිෆන්ඩ් එකක් තියනවද? නැහැ. ඉල්ලර් රෙවෙනියු එකෙන් අය කරගන්න ගාණක් තියනවද? නැහැ, බිඳුවයි. ඉතින් ඕක තමයි සරලව ඕක තමයි සරලව මොකද්ද? ස්වැට් කියලා කියන්නේ. ඕක තමයි සරලව ස්වැට් කියලා කියන්නේ. එතකොට මේකේ ප්‍රින්සිපල් එක දැන් ඔයාලට තේරුණා. හරිද? ඕකේ. ඔගේ ප්‍රින්සිපල් එක දැන් ඔයාලට තේරුණානේ. හරි. එතකොට දැන් ඔයාට හිතෙයි මේ ඕනෙම කෙනෙක්ට මේ ක්‍රෙඩිට් වවුචර් රිසීව් කරන්න පුළුවන්ද? තමන් ගෙවන්න ඕන ඉන්පුට් වැට් වෙනුවට තමන් බඩු මිලදී ගනිද්දි ඕනම කෙනෙක්ට මේ වවුචර් එකක් කියලා එකක් දීලා ෂේප් වෙන්න පුළුවන්ද? එහෙම කරන්න බෑ. මේ වැඩේ කරන්න නම් අනිවාර්යෙන් රෙජිස්ටර් වෙන්න ඕනේ SWAT වලටත්. අර normal VAT වලට වගේම SWAT කියන එකටත් වෙනම රෙජිස්ටර් වෙන්න ඕනේ. එතකොට මෙතනදී අපි බ්‍රැන්ඩික්ස් එකේ හරිද බ්‍රැන්ඩික්ස් එක මොකද කරන්න ඕනේ? බ්‍රැන්ඩික්ස් එක වෙනම රෙජිස්ටර් වෙන්න ඕනේ. රෙජිස්ටර් වෙන්න ඕනේ. හරිද? බ්‍රැන්ඩික්ස් එක වෙනම රෙජිස්ටර් වෙන්න ඕනේ. දැන් මෙතනදී බඩු මිලදී ගන්න පුද්ගලයා කවුද? X කියන කම්පැනියේද බ්‍රැන්ඩික්ස් එකද? බ්‍රැන්ඩික්ස් එක. එහෙනම් බ්‍රැන්ඩික්ස් එක රෙජිස්ටර් වෙන්න ඕනේ මිලදී ගන්නෙක් විදිහට. හරිද? මිලදී ගන්නෙක්. හරිද? එතකොට අපි කියනවා හරිද මෙන්න මේ බ්‍රැන්ඩික්ස් එක රෙජිස්ටර් වෙන්න ඕනේ registered identified purchaser. අපි කියනවා RIP කියලා. ලියාපදිංචි හරිද මිලදී ගන්නෙක් විදිහට හඳුනාගත් ලියාපදිංචි මිලදී ගන්නෙක් විදිහට හරිද මෙන්න මේ බ්‍රැන්ඩික්ස් කියන කම්පැනි රෙජිස්ටර් වෙන්න ඕනේ. අර මම කියවනේ හැමෝටම මේ වවුචරේ දීලා ෂේප් වෙන්න බෑ. මේකට රෙජිස්ටර් වෙන්න ඕනේ. හරිද? තමන්ට අවුට්පුට් වැට් එකක් අවුට්පුට් වැට් එක 0 නම් ඉන්පුට් වැට් එක ගෙවන එකෙන් තමන්ට කෑෂ් ෆ්ලෝ ප්‍රශ්නයක් වෙන නිසා ඒ කම්පැනි රෙජිස්ටර් වෙන්න ඕනේ SWAT ස්කීම් එක යටතේ මේ සිම්ප්ලිෆයිඩ් වැට් කියන ක්‍රමවේද යටතේ රෙජිස්ටර් වෙන්න ඕනේ. එයා රෙජිස්ටර් වෙන්න ඕනේ මිලදී ගන්නෙක් විදිහට. එතකොට අපි කියනවා RIP registered identified purchaser. හරිද? ලියාපදිංචි මිලදී ගන්නෙක් විදිහට එයා රෙජිස්ටර් වෙන්න ඕනේ. ඒ වගේම දැන් මේ X කියන කම්පැනිය අර බ්‍රැන්ඩික්ස් එකෙන් ක්‍රෙඩිට් වවුචර් අරගෙන ක්‍රෙඩිට් වවුචර් ගෙවන්න ඕනේ ගානෙන් අඩු කරනවනේ. එතකොට මේ වැඩේ කරන්නත් X කියන කම්පැනියත් රෙජිස්ටර් වෙන්න ඕනේ SWAT යටතේ. හරිද? එතකොට මෙයා X කියලා කියන්නේ සපයන්නේ. එයා සප්ලයර් කෙනෙක්. එතකොට X කියන කම්පැනි රෙජිස්ටර් වෙලා ඉන්න ඕනේ සප්ලයර් කෙනෙක්. SWAT යටතේ සප්ලයර් කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙලා ඉන්න ඕනේ. හරිද? අපි ඒකට කියනවා මෙන්න මේ X කියන කම්පැනිය registered identified supplier සැපයුම් කරුවෙක් විදිහට රෙජිස්ටර් වෙන්න ඕනේ. එහෙනම් X කියන කම්පැනිය සප්ලයර් කෙනෙක් විදිහට SWAT සප්ලයර් කෙනෙක් විදිහට බ්‍රැන්ඩික්ස් එක SWAT පර්චේසර් කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙලා ඉන්නවා නම් මේ දෙන්නට ওই වැඩේ කරගන්න පුළුවන්. මොන වැඩේද? මම පර්චේසර් කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙලා ඉන්නවා නම් මම මිලදී ගනිද්දි වැට් එක ගෙවන්නේ නැතුව මට පුළුවන් ක්‍රෙඩිට් වවුචරයක් ඉෂුව කරන්න. හරිද? එතකොට මට බඩු දෙන්නේ ඔයා නම් ඔයත් SWAT වලට රෙජිස්ටර් වෙලා නම් ඔයාට පුළුවන් මගෙන් වවුචරේ අරගෙන ඔයා ඉල්ලර වෙනුවකට ගෙවන්න තියෙන වැට් බද්දෙන් අඩු කරගන්න. පැහැදිලි නේ මං කියපු එක? ඔව්. සරල කතන්දරයක් තියෙනවා. එතකොට කැමති අයට මේ වැඩේ කරන්න බෑ. තමන් සප්ලයර් කෙනෙක්ද තමන් පර්චේසර් කෙනෙක්ද කියලා SWAT ක්‍රමවේද යටතේ රෙජිස්ටර් වෙන්න ඕනේ කියන එක මතක තියාගන්න. පැහැදිලිනේ? ඔව්. හරිද? හරි. එතකොට මේ වගේ වෙලාවකදී දැන් X කියන කම්පැනිය normal issue කරන්නේ VAT invoice එකක් නේ. හරිද? දැන් normal දැන් මට කියන්නකෝ මෙහෙම normal input යෙදවුම් බද්ද තමන් ගෙවන්න ඕනේ නිමවුම් බද්දෙන් අඩු කරන්න නම් යෙදවුම් බද්ද දැන් හිතන්නකෝ ඔයා VAT registered company එකක්. ඔයා ගෙවන්න ඕනේ VAT බද්දෙන්
ඉන්පුට් වැට් එක යෙදවුම් බද්ද අඩු කරන්න නම් ඔයා සතුව තිබිය යුතු ඩොකියුමන්ට් මොනවද? මොනවද ඩොකියුමන්ට් කියන්න බලන්න. හරිද? ඔයා වැට් රෙජිස්ටර්ඩ් ඔයා කම්පැනියක් ඔයාට කම්පැනියක් තියෙනවා. හරිද? ඔයා වැට් වලට රෙජිස්ටර්ඩ්. ඔයා එතකොට ඔයා විකුණන එකට අවුට්පුට් වැට් ගෙවන්න එපා, නිමවුම් බද්ද ගෙවන්න එපා. එතකොට ඔයා ගෙවන්න ඕන නිමවුම් බද්දෙන් ඔයා ගෙවපු යෙදවුම් බද්ද අඩු කරන්න පුළුවන් නේ. එතකොට යෙදවුම් බද්ද අඩු කරන්න නම් ඒක ප්‍රූව් කරන්න, තහවුරු කරන්න ඔයාගේ ළඟ තිබිය යුතු ඩොකියුමන්ට් එක මොකද්ද? කියන්නකෝ. කියන්න. ලෝකලි පර්චේස් කරපු එකක් නම් මොකද්ද ඔයාගේ ළඟ තියෙන්න ඕනේ? ලෝකලි බඩු මිල දී ගැනීමක් නම් ඔයා කරලා තියෙන ඔයාගේ ළඟ තියෙන්න ඕනේ මොකද්ද? මම එදා කිව්වා. යෙදවුම් බද්ද අඩු කරගන්න නම් ඔයාගේ ළඟ තියෙන්න ඕනේ මොකද්ද? ලියාපදිංචි සහතිකය කියන්නේ වැට් වල රෙජිස්ට්‍රේෂන් එක කොහොමත් ඔයා අරගෙන ඉන්නේ. හරි දැන් ඔයා ඕල්රෙඩි රෙජිස්ටර් වෙච්ච එක්කෙනෙක්. එතකොට ඔයා යම් මාසයකට කීයක් වැට් ගෙවන්න ඕනද කියන එක හොයද්දී ඔයා ගෙවපු ඔයා බඩු පර්චේස් කරද්දී ගෙවපු වැට් එක අඩු කරගන්න නම් ඔයා සතුව තියෙන්න ඕනේ මොකද්ද? ඉන්වොයිස් එකක්. ඒ ඉන්වොයිස් එක නිකන් ඉන්වොයිස් එකක් නෙවෙයි. අපි ඒකට කිව්වා මොන ඉන්වොයිස් එකද? වැට් ඉන්වොයිස් එකක් තියෙන්න ඕනේ. හරිද? එහෙම නැත්නම් අපි කිව්වා ටැක්ස් ඉන්වොයිස් එක කියලා. නිකන් ඉන්වොයිස් නෙවෙයි ටැක්ස් ඉන්වොයිස්. හරිද? එතකොට ටැක්ස් ඉන්වොයිස් එකක් ඉෂුව කරන්නේ කවුද? වැට් රෙජිස්ටර්ඩ් එක්කෙනෙක් තමයි මේ ටැක්ස් ඉන්වොයිස් එක ඉෂුව කරන්නේ. ඒ ටැක්ස් ඉන්වොයිස් එක මිලදී ගන්න එක්කෙනා ඉල්ලන්න දැනගන්න ඕනේ. දැන් පටල ගන්න එපා. දැන් ඔයාට බඩු දෙනවා මම. ඔයා ටැක්ස් වලට රෙජිස්ටර් කෙනෙක්. මමත් ටැක්ස් වලට වැට් වලට රෙජිස්ටර් වෙච්ච කෙනෙක්. එතකොට ඔයාට මම බඩු විකුණද්දි මම ඔයාට වැට් එකක් ගහලා විකුණනවනේ නේ. එතකොට ඔයා මට ගෙවන වැට් එක ඔයා ගෙවන්න ඕන වැට් එකෙන් අඩු කරන්න පුළුවන්. ඔයාගේ ළඟ මොකක් තියෙනව නන්ද? වැට් ඉන්වොයිස් එකක් තියෙනවා නම්. එතකොට ඔයා දැනගන්න ඕනේ ඔයා බඩු මිලදී ගනිද්දි ඔයාට සපයන සැපයුම් කරුගෙන් මොකක් ඉල්ලන්නද? මොකක් ඉල්ලන්නද? ටැක්ස් ඉන්වොයිස් එකක් ඉල්ලන්න අමතක කරන්න එපා. හරිද? මේක හොඳට මතක තියාගන්න. ස්වැට් පොඩ්ඩක් පැත්තකට තියන්න. හරිද? මේ පාර්ශවයන් දෙකක් කියලා හිතන්නකෝ. x සහ y. හරිද? හිතන්නකෝ රුපියල් 100 භාණ්ඩයක්. x කියන කම්පැනිය හිතන්නකෝ මේ වැට් තියෙන ප්‍රොඩක්ට් එකක්. ඒතර x කියන කම්පැනියට x කියන කම්පැනි y කියන කම්පැනියට මේ භාණ්ඩ විකුණන්නේ කීයටද? 108ට. ඔය 108 ඇතුලේ කීයක් තියෙනවද? වැට් එක කීයක් තියෙනවද? රුපියල් 8ක් තියෙනවා. එතකොට ඔයා මොකක්වත් කියන්නේ නැතුව සද්ද නැතුව හිතන්නකෝ මෙහෙම දැන් මම තමයි x කම්පැනිය ඔයා තමයි y කම්පැනිය. මම ඔයාට බඩු රුපියල් 100 භාණ්ඩයක් ඔයාට විකුණද්දී ඔයා මොනවත් කියන්නේ නැතුව සද්ද නැතුව ඔයා මගෙන් ඇවිල්ලා මේ භාණ්ඩ දෙන්න කියලා ඔයා මගෙන් ඔය භාණ්ඩ ඉල්ලුවොත් මම ඔයාට දෙන්න රුපියල් කීයටද? ඔයාට මම දෙන්නේ 108ට. ඔයාට මම දෙන ඉන්වොයිස් එකේ මෙන්න ඉන්වොයිස් එකේ තියෙන 108යි. එතකොට ඔයා 108 ඉන්වොයිස් එක තමයි ඔයා මගෙන් ගන්නෙ. හරිද? ඔයා මොනවත් කියන්නේ නැතුව මගෙන් ඇවිල්ලා රුපියල් 100 භාණ්ඩේ ඔයා මගෙන් පර්චේස් කරා නම් මම ඔයාට ඔය භාණ්ඩේට අදාළ ඉන්වොයිස් එක දෙන්න රුපියල් 108ක් කියලා. ඒකේ මොනවාක්වත් වැට් එක කීයද ඒව මොනවාක්වත් නැ නිකන් 108ට ඉන්වොයිස් එකක් දෙනවා. ඔහොම ඉන්වොයිස් එකක් ගත්තට ඔයාට ඕකේ ඇතුලේ තියෙන වැට් එක අඩු කරගන්න බෑනේ. ඔයා ගෙවන්න තියෙන වැට් එකකින්. එහෙනම් ඔයා මගෙන් ඉල්ලන්න ඕනේ. හරිද? ඔයා දැනගන්න ඕනේ මගෙන් ඉල්ලන්න. ඔයා දැනගන්න ඕනේ මගෙන් ඉල්ලන්න. හරිද? ඔයා මගෙන් ඉල්ලන්න ඕනේ. ඉල්ලන්න ඕනේ මොකද්ද? ටැක්ස් ඉන්වොයිස් එක. ඔයා ඉල්ලන්න ඕනේ මගෙන්. ඔයා ඉල්ලුවොත් විතරයි මම ටැක්ස් ඉන්වොයිස් එකක් දෙන්නේ. ඔයා රික්වෙස්ට් එක කරොත් මම ඔයාට ඉන්වොයිස් එක දෙන්න මෙන්න මෙහෙම. 100යි 8ක් වැට් එක. එහෙනම් 108යි. ඔන්න ඔයාට මම දැන් දෙන ඉන්වොයිස් එක. මෙන්න දැන් දෙන ඉන්වොයිස් එක. ඔයා මගෙන් ඉල්ලුවේ නැත්තම් මම දෙන්නේ නිකන් ඉන්වොයිස් එකක්. ඒකේ තියෙන 108 විතරයි. ඔයා ඉල්ලුවොත් මගෙන් වැට් ඉන්වොයිස් එකක් දෙන්න කියලා මම ඔයාට දෙන ඉන්වොයිස් එකේ වෙන වෙනම තියෙනවා වැට් amount එක. අන්න ටැක්ස් ඉන්වොයිස් එකක් ඔයාට ලැබුණොත් විතරයි ඔයාට මෙන්න මේ රුපියල් 8 ඔයා ගෙවන්න තියෙන වැට් බද්දෙන් අඩු කරන්න පුළුවන්. අවුට්පුට් වැට් එකෙන් මෙයාට අඩු කරන්න පුළුවන් වෙන්නේ
මෙයාට අඩු කරන්න පුළුවන් වෙන්නේ ඔයාගේ ළඟ ටැක්ස් ඉන්වොයිස් එකක් තියෙනවා නම්. පැහැදිලිද? ඔව්. ඔව්. හරිද? එතකොට හිතන්නකෝ මෙහෙම ඔයා බඩු පිට රටින් මේ ලෝකලි පර්චේස් කරද්දිනේ ටැක්ස් ඉන්වොයිස් එකක් හම්බෙන්නේ. හරිද? ඔය ලෝකලි පර්චේස් කරොත් තමයි ටැක්ස් ඉන්වොයිස් එකක් හම්බෙන්නේ. හැබැයි පිට රටින් බඩු ඉම්පෝට් කරද්දි රේගුවෙන් ගහනව නේද වැට් එකක්? ඔව්. එතකොට රේගුව දෙන්නේ මොකද්ද? ඔයා බඩු ඉම්පෝට් කරද්දිත් වැට් ගෙවනවනේ. ඒ වැට් එක ඔයාට පුළුවන් ඔයා ගෙවන්න තියෙන වැට් එකෙන් අඩු කරගන්න. හැබැයි එහෙම එතනදී යෙදවුම් බද්ද අඩු කරන්න නම් ඔයාගේ ළඟ තිබිය යුතු ඩොකියුමන්ට් එකක්. ඒකට කියන්නේ මොකද්ද? කස්ඩෙක් එක. කස්ඩෙක්. අපි කියනවා රේගු ප්‍රකාශනය. හරිද? රේගු අපි කියනවා රේගු ප්‍රකාශන කස්ඩෙක්. අන්න ඒකේ තියෙනවා වැට් amount එක ඔයා ඉම්පෝට් කරද්දි කස්ටම් එකට වැට් කීයක් ගෙවුවද කියලා අන්න ඒ amount එක ඔයාට ගෙවන්න තියෙන වැට් එකෙන් අඩු කරන්න පුළුවන්. පැහැදිලිනේ? හරි. එහෙනම් දැන් මට අන්තිම වතාවට කියන්න ඔයා වැට් වලට රෙජිස්ටර් වෙච්ච එක්කෙනෙක් නම් ඔයා ගෙවන්න ඕනේ වැට් එකෙන් ඉන්පුට් වැට් එක අඩු කරන්න පුළුවන්. ඒ ඉන්පුට් වැට් එක අඩු කරන්න නම් ඔයාගේ ළඟ එක්ක තියෙන්න ඕනේ මොකද්ද? ටැක්ස් ඉන්වොයිස් එකක්, එක්ක තියෙන්න ඕනේ කස්ඩෙක් එකක්. කස්ඩෙක් එකක්. කස්ටම් ගුඩ් ඩික්ලරේෂන්. පිට රටින් බඩු ඉම්පෝට් කරද්දි කස්ටම් එකෙන් දෙන ඩොකියුමන්ට් එකක් ඒක. ඔයා කොච්චර වැට් එකක් ගෙව්වද, කොච්චර ඩියුටි ගෙව්වද, කොච්චර බදු ගෙව්වද කස්ටම් එකට කියලා දෙන ඩොකියුමන්ට් එක තමයි කස්ඩෙක් කියලා කියන්නේ. පැහැදිලිනේ? ඒ කතන්දරේ පැහැදිලි එහෙනම්. එතකොට SWAT වලදී හරිද? SWAT වලදී දැන් ආපහු එන්න අර SWAT වලට. ඒතර X කියන කම්පැනිය නෝමල් එක්කෙනෙක්ට දැන් හිතන්නකෝ X කියන කම්පැනි රෙජිස්ටර් වෙලා තියෙනවා සප්ලයර් කෙනෙක් විදිහට SWAT එකට රෙජිස්ටර් වෙලා තියෙනවා. හරිද? එතකොට X කියන කම්පැනිය බ්‍රැන්ඩ් X එක බඩු එයාගෙන් පර්චේස් කරන්න ආව නම් එතකොට බ්‍රැන්ඩ් X එක කියනවා අපි SWAT වලට පර්චේසර් කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙලා ඉන්නේ කියලා එයා කියනවා. එයා කිව්වට පස්සේ X කියන කම්පැනි එතනදී ඉෂුව කරන්නේ අර normal tax invoice එකක් නෙවෙයි. එතනදී ඉෂුව කරන්නේ අපි කියනවා SWAT invoice එකක්. මොකද්ද? SWAT invoice එකක්. මෙන්න මෙතනදී X කියන කම්පැනිය brand X එකට ඉෂුව කරන්නේ SWAT invoice එකක්. SWAT invoice එකක්. හරිද? SWAT invoice එකක්. පැහැදිලිනේ මං කියන එක. අර registered identified supplier කෙනෙක් ලියාපදිංචි සැපියුම්කරුවෙකු ලියාපදිංචි මිලදී ගන්න එක්ට බඩු විකුණද්දී ඉෂුව කරන්නේ මොකද්ද? SWAT invoice එකක්. පැහැදිලිනේ මං කියන එක. ඒතර ඒ SWAT invoice එකෙත් හරිද? SWAT invoice එකෙත් මෙන්න මෙහෙම තියෙන අර විදිහම තමයි. රුපියල් 100යි. හරිද? රුපියල් 8යි. හැබැයි මේක normally තිබ්බේ VAT කියලානේ. දැන් මෙතන තියෙන්නේ SWAT කියලා. ඒ අනුව 108යි. හරිද? ඒක දෙනවා brand X එකට. එතකොට brand X එක සල්ලි ගෙවනවනේ. payment එක කරන්නේ හරිද? දැන් X කියන කම්පැනි brand X එකට දුන්නේ SWAT invoice එකක්නේ. ඒ SWAT invoice එකේ තිබ්බේ කොහොමද? රුපියල් 100ක් භාණ්ඩවල වටිනාකම 8ක් කියලා තියෙනවා SWAT amount එක. එතකොට total invoice value එක 108යි. එතකොට මට කියන්න brand X එක X කියන කම්පැනියට සල්ලි වලින් ගෙවන්නේ කීයද? කීයද ගෙවන්නේ? brand X එක සල්ලි ගෙවද්දී X කියන කම්පැනියට ගෙවන්නේ 100ද 108ද? කියන්නකෝ. 100යි. ඇයි අර ඉන්වොයිස් එකේ රුපියල් 8 SWAT ඒ කියන්නේ සස්පෙන්ඩ් කරලා තියෙන්නේ. හරිද? ඒක ගෙවන්න ඕනේ නැහැ කියලා ඉන්වොයිස් එකේ පැහැදිලිව පෙන්නලා තියෙනවා SWAT amount එක කියලා. එහෙනම් ඒ SWAT කියලා පෙන්නන amount එක ඒ purchaser විසින් ගෙවන්නේ නැහැ. ගෙවන්නේ නැහැ. අන්න එහෙනම් මේ රුපියල් 8 වෙනුවට මේ රුපියල් 8 ගෙවන්නේ නැතුව payment එක කරන්නේ නැහනේ. payment කරන්නේ නැහැ. no payment. එහෙනම් මේ වෙනුවට දෙනවා මොකද්ද? සල්ලි වලින් ගෙවන්නේ නැතුව දෙනවා මොකද්ද? voucher එකක්. හරිද? voucher එකක් දෙනවා SWAT. voucher එකක් දෙනවා. SWAT credit voucher එකක් දෙනවා. ඕක තමයි SWAT වලදී වෙන්නේ. හරිද? පැහැදිලි නේ මං කියන එක?
තේරුණාද? අපැහැදිලි තැනක් තියෙනවද? හරි. එතකොට දැන් සමහරක් කම්පැනි ඕක CI S VAT amount එකක් පෙන්නලා එකතු 108ක් පෙන්නනවා 100 කියලාත් පෙන්නනවා කොහොමත් ප්‍රශ්නයක් නැහැ රුපියල්ලට ගෙවන්නේ නැහැ. හරිද? රුපියල්ලට ගෙවන්නේ නැහැ. පැහැදිලිනේ මං කියන එකනේ. ඒ රුපියල්ලට ගෙවන්නේ නැතුව එයා දෙනවා S VAT credit voucher එකක්. ඔන්න අහන හොඳ ප්‍රශ්නයක්. දැන් මෙතන බ්‍රැන්ඩික්ස් එක රෙජිස්ටර් වෙලා තියෙනවා. දැන් මම කිව්ව එක්සැම්පල් එකේ හැටියට බ්‍රැන්ඩික්ස් එක රෙජිස්ටර්ඩ් අයිඩෙන්ටිෆයිඩ් පර්චේසර් කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙලා තියෙනවා කියලානේ මං කිව්වේ. බැරි වෙලාවත් හිතන්නකෝ බ්‍රැන්ඩික්ස් එක තවත් ලෝකල් තව කම්පැනි වලට බඩු විකුණනවා. දැන් බ්‍රැන්ඩික්ස් එක කරන්නේ එක්ස්පෝර්ට් විතරක් නෙවෙයි. ලෝකල් තවත් ලෝකල් එක්ස්පෝර්ටර්ස්ලට බ්‍රැන්ඩික්ස් එකත් රෝ මැටීරියල් දෙනවා කියලා හිතන්නකෝ. හරිද? අන්න ඒ වගේ වෙලාවක හිතනවා බ්‍රැන්ඩික්ස් එක තවත් එක්ස්පෝර්ටර්ස්ලටත් බඩු දෙනවා කියලා හිතන්නකෝ. ඒ වගේ වෙලාවක බ්‍රැන්ඩික්ස් එක රෙජිස්ටර්ඩ් අයිඩෙන්ටිෆයි සප්ලයර් කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙන්න ඕනේ. එකම කම්පැනියට RIP කෙනෙක් විදිහට RIS කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඒතොර මම නම් කම්පැනිය මම නම් බ්‍රැන්ඩික්ස් එක මම දන්නවා මම කරන්නේ එක්ස්පෝර්ට් විතරක් නම් මම පර්චේසර් කෙනෙක් විදිහට රෙජිස්ටර් වුණා නම් ඇති. හැබැයි මම ලෝකලි තවත් එක්ස්පෝර්ටර්ස්ලටත් බඩු විකුණනවා නම් හරිද මම සප්ලයි කෙනෙක් විදිහටත් රෙජිස්ටර් වෙලා ඉන්න ඕනේ. පැහැදිලිනේ මං කියන එක? ඔව්. හරි ඒකත් පැහැදිලි. එතකොට දැන් ඔයාට හිතෙයි මේ S VAT credit voucher කියන එක Tamanට කැමති විදිහට ෆෝමැට් එකකට දෙන්න පුළුවන්ද? බෑ. මේ S VAT credit voucher කියන එක දැන් අන්තිමේට මේකෙන් වෙලා තියෙන්නේ මොකද්ද? ඉන්ලර් රෙවෙනියු එකට එන සල්ලිත් නැති වෙලා ඉන්ලර් රෙවෙනියු එක ගෙවන සල්ලිත් නැති වෙලා. ඒ කියනනේ දැන් ඉන්ලර් රෙවෙනියු එකට එන්නේ මෙතන එක්සැම්පල් එකකින් කාගෙන්ද සල්ලි? දැන් මෙතන X කම්පැනියක් තියෙනවා බ්‍රැන්ඩික්ස් එක තියෙනවා. ඉන්ලර් රෙවෙනියු එකට සල්ලි එන්නේ කොයි කම්පැනියෙන්ද කියන්න? ඉන්ලර් රෙවෙනියු එකට සල්ලි එන්නේ කොයි කම්පැනියෙන්ද? X ගෙන්ද? දැන් S VAT කියන එක ඉන්ට්‍රොඩියුස් කරන්න කලින් ඉන්ලර් රෙවෙනියු එකට සල්ලි ආවේ X ගෙන්ද බ්‍රැන්ඩික්ස් එකෙන්ද? X කියන කම්පැනියෙන්. එතකොට ඉන්ලර් රෙවෙනියු එක සල්ලි ගෙව්වේ කාටද? බ්‍රැන්ඩික්ස් එකටනේ. එහෙනම් දැන් ඒ දෙකම නැති වෙලා ඉන්ලර් රෙවෙනියු එකට ගෙවන්නත් නැහැ ඉන්ලර් රෙවෙනියු එකට එන්නෙත් නැහැ. එතකොට මේ එන්නෙත් නැහැ ගෙවන්නෙත් නැහැ දෙකම වෙලා තියෙන්නේ අර පර්චේස් කරන කෙනා ක්‍රෙඩිට් වවුචර් දෙන නිසා. ඒක නිසා මේ කැමති විදියට වවුචර් දෙන්න බෑ. ඒ දෙන වවුචර් ඉන්ලර් රෙවෙනියු එකෙන් ගත්ත වවුචර් එකක්. ඉන්ලර් රෙවෙනියු එකෙන් වවුචර් කල්තියා ඉල්ල ගන්න ඕනේ. ඒ වවුචර් ඉවර වෙන්න කලින් නැවත ගන්න ඕනේ. හරිද? එහෙනම් ඒ වවුචර් ඉන්ලර් රෙවෙනියු එකෙන් තමයි ඉෂුව කරන්නේ. එතකොට පර්චේසර්ස් RIP ලට තමයි ඒ වවුචර් ඉෂුව කරන්නේ. හරිද? ඒ වවුචර් ටික සප්ලයර්ස් ලට අදාළ පර්චේස් කරන එක්කෙනා දීලා ඉවර වුණාට පස්සේ නැවත ඉන්ලර් රෙවෙනියු එකෙන් ඉල්ල ගන්න ඕනේ. ඉතින් ඔන්න ඔහොම ලොකු ප්‍රොසෙස් එකක් තමයි තියෙන්නේ. ඒ උතන ඩීටේල් ප්‍රොසෙස් එක එක්සැමිනර් ඔයාගෙන් අහන්නේ. හැබැයි ඔයාට එක්සැමිනර් දෙන ගානක මේ කතන්දරේ කියලා තියෙන්න පුළුවන්. හරිද? පැහැදිලිනේ? එහෙනම් S VAT කියන එකේ තියරි පාර්ට් එක මම හිතනවා ඔයාට හොඳටම තේරෙන්න ඇති. මේක තමයි මේ ගැඹුරට මහා ලොකු කතන්දරයක් විදියට S VAT ගගා කියන්නේ. ඇති දෙයක් නෑ අන්තිමේට බලපුවාම. ඉතින් සරලම විදිය තමයි ඔය මම ඔයාලට කිව්වේ. හරිද? මොන හරි ගැටලුවක් තියෙනවද ඕකේ? RIP කෙනෙක්ට RIS විදියට RIS නැති කෙනෙක්ගෙන් මෙහෙමනේ කියන්නේ registered identified purchaser කෙනෙක්ට බඩු අරගෙන credit voucher දෙන්න පුළුවන් S VAT වලට register වෙච්ච supplier කෙනෙක්ට විතරයි. හිතන්නකෝ RIP කෙනෙක් බඩු ගන්නවා S VAT වලට register වෙච්ච නැති කෙනෙක්ගෙන්. එහෙමනම් එතනදී normal VAT invoice එකක් අරගෙන රිෆන්ඩ් එකක් ගන්නම වෙනවා. මොකද ඒ දෙන එක්කෙනා රෙජිස්ටර් වෙලා නැහැ. ඒක නිසා මේක එද්දි හැම කම්පැනියකටම රෙජිස්ටර් වෙන්න කිව්වා. එතකොට එක්ස්පෝර්ටර්ස්ලටත් රෙජිස්ටර් වෙන්න කිව්වා. එක්ස්පෝර්ටර්ස්ලට බඩු දෙන අයටත් රෙජිස්ටර් වෙන්න කිව්වා. නැත්තම් උතන ප්‍රශ්නයක්. නැත්තම් බ්‍රැන්ඩික්ස් එක හිතන්නකෝ X කියන කම්පැනි S VAT වලට රෙජිස්ටර් වෙලා නැත්තම් බ්‍රැන්ඩික්ස් එක කවදාවත් X කම්පැනියෙන් බඩු ගන්නවද නැහැ. එහෙනම් බ්‍රැන්ඩික්ස් මොකද කරන්නේ? රෙජිස්ටර් වෙච්ච වෙන කෙනෙක් ළඟට යනවා. ඉතින් ඒකේ පාඩු වෙන්නේ X කම්පැනියටනේ. ඒක නිසා X කම්පැනි අනිවාර්යෙන්
SWAT වලට රෙජිස්ටර් වුණා. පැහැදිලිනේ මං කියන එක? තේරෙන්න ඕනේ. අර අපි දැන් එක්ස්පෝර්ටර්ස්ලාට ඉස්සර අර මම කිව්වේ ඒගොල්ලොන්ට අවුට්පුට් පැට් එකක් නැති හින්දා ඒගොල්ලන්ගේ ඉන්පුට් විතරනේ තියෙන්නේ යදවුම් විතරනේ. ඒ දවස්වල ඒ ඉන්පුට් වැට් එක ඔඩිට් කරලා චෙක් කරලා ඒකට සල්ලි දුන්නා. අපේ බැංක් account වලට දානවා සල්ලි. හැබැයි ඒක හෙන ලෝන් ප්‍රොසෙස් එකක්. හෙන කාලයක් යනවා. ඒක එහෙම වුණාම එක්ස්පෝර්ටර්ස් වලගේ සල්ලි නිකන් ටැක්ස් වල හිර වෙලා තියෙනවා. ඒක නිසා තමයි මේ වැට් එක ඉන්ට්‍රොඩියුස් SWAT ඉන්ට්‍රොඩියුස් කරේ. පැහැදිලිනේ නේ? ඒතර වැට් අර කාල සීමාව කියන එක අහපුවා කියන එක මම කියන්නම්. අපි මේකෙන් ටක් ගාලා ගානක් බලමු. හරිද? හරි. පේනවනේ කියනවා මෙහෙම සීමා සහිත සමනල ක්‍රියේෂන් දේශීය හා විදේශීය ගනුදෙනුකරුවන් සඳහා ගමන්මළු නිෂ්පාදන ව්‍යාපාරයේ නිරත එකතු කළ අගය මත බදු සඳහා ලියාපදිංචි සමාගමකි. පහ සඳහන් තොරතුරු 2020 12:31 දින අවසන් කාර්තුව සඳහා සමාගමේ පොත් වලින් උපුටා ගන්නා ලදී. හරිද? විකුණුම් පිළිබඳ විස්තර එකතු කළ අගය මත බදු රහිතව ටැක්සස් නැතුව තමයි මේ සේල්ස් ෆිගර්ස් දීලා තියෙන්නේ. හරිද? කියනවා දේශීය වෙළඳපොලේ විකුණුම් ලෝකල් මාකට් එකට විකුණලා තියෙනවා මෙච්චර අපනයන කරුවන්ට කළ විකුණුම් SWAT ක්‍රමය යටතේ. ඒ කියන්නේ මේ කම්පැනිය SWAT ක්‍රමය යටතේ විකුණවනවා කියලා කියන්නේ අනිවාර්යෙන් මේ කම්පැනි SWAT වලට රෙජිස්ටර් කියන එක මේ කියන්නේ. හරිද? මොකද SWAT වලට රෙජිස්ටර් වෙන්න කලින් කොහොමත් එයා VAT වලට රෙජිස්ටර් වෙලා නම්බර් එකක් VAT නම්බර් එකක් අරගෙන තියෙන කෙනෙක්ට විතරයි SWAT වලට රෙජිස්ටර් වෙන්න පුළුවන්. හොඳේ. එතකොට මෙයා උඩින් කියන්නේ VAT වලට රෙජිස්ටර් කියලා. එතන නැවත කියන්න ඕනේ SWAT වලටත් රෙජිස්ටර් කියලා. මොකද මෙතන කියනවා SWAT ක්‍රමය යටතේ විකුණලයි කියලා. ඒ කියන්නේ මෙයා SWAT වලටත් රෙජිස්ටර් කියන එක තමයි මේ නොකිය කියන්නේ. එතකොට මේ කියන කම්පැනි මෙතනදී RIP ද RIS ද කියන්නේ මේ කියන කම්පැනි RIP ද RIS ද මේ කම්පැනිය මේ කියන කම්පැනි RIP ද ඒ කියන්නේ පර්චේසර් කෙනෙක්ද සප්ලයර් කෙනෙක්ද කියනකෝ RIS තේරෙනව එහෙනන්නේ මේ මෙයාලා සෙලර් කෙනෙක් මෙයාගේ විකුණුම් ඩීටේල් නේ දීලා තියෙන්නේ මෙයාගේ විකුණුම් ඩීටේල් දීලා තියෙනවා කියන්නේ හරිද මෙයා එක්ස්පෝර්ටර්ස්ලට විකුණලාලු ඒ කියන්නේ මෙයා SWAT ක්‍රමයටද විකුණලා කියන්නේ මෙයා සෙලර් කෙනෙක් සැපියුම් කරුවෙක් හරිද එතකොට එහෙමත් කියනවා ඊට පස්සේ කියනවා කාර්තුව තුලදී සමාගම් පහ සඳහන් යෙදුම් බදු ඉන්පුට් රේට් ගෙවා ඇත අමුද්‍රව්‍ය මිලදී කියනවා 5,43,000යි ප්‍රධාන විධායක නිලධාරියා විසින් පාවිච්චි කරන මෝටර රථය අලුත් වැඩියා කිරීමට 84,000යි. ඊට පස්සේ කියනවා සමාගම කාල පරිච්ඡේදයට අදාළව 1,37,280ක් වන සියලුම සරල කරන ලද එකතු කළ අගය මත බදු බැර වවුචර් පත් එකතු කරගෙන තිබේ. එකතු කරගෙන තිබේ. අන්න අර SWAT ක්‍රෙඩිට් වවුචර් අරගෙනලු. හරිද? හරි. දැන් එහෙනම් මේ ගාන ටක් ගාලා හදන්න බලන්න. මේ ගාන හදන්නකෝ ඔයාලට පුළුවන් දැන්. ඔය ගාන හදන්න ටක් ගාලා. අහන්නේ මොකද්ද?
ගෙවන්න තියෙන ඉතිරි බද්ද කීයද කියලා අහනවා. ගෙවන්න ඕන ඉතිරි බද්ද. දැන් හොයන්න ටක් ගාලා. වැට් රේට් එක 8යි කියලා ගන්න. මේ කම්පැනිය ගෙවන්න ඕනේ ගෙවිය යුතු වැට් බද්ද කීයද කියලා හොයන්න ටක් ගාලා. මේකත් එක්සෑම් පේපර් එකක් ඉන්න මම ඒක පෙන්නන්නම්. 2019 ජුලි 7 වෙනි ප්‍රශ්නේ මේකේ පොඩි චේන්ජස් කරලා තියෙනවා අදට ගැලපෙන පරිදි. ඒක නිසා අරකට එක කම්පෙයාර් කරන්න එපා. මේකේ ෆිගර්ස් පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා. ටක් ගාලා හදන්න. ගෙවන්න ඕනේ වැට් බද්ද හොයන්න දැන් ටක් ගාලා. අර ෆෝමැට් එකට ටක් ගාලා ගහන්න. අවුට්පුට් වැට් එක හොයන්න කීයද කියලා. ඉන්පුට් වැට් එක අඩු කරන්න ඒ අනුව හොයන්න අර මං කියලා දුන්න විදියට. දෙලක්ෂ 63720යි. කෝ තව උත්තර ඕනේ. ටක් ගාලා හදන්න. වරදින්න හරි උත්සාහ කරන්න හදන්න. එතකොට ඔයාට ඒ වැරද්ද අහු වුණාට පස්සේ ඒ එක්සෑම් එකේදී ආයේ ওই වැරද්ද වෙන්නේ නැහැ. ඒක නිසා මේ හදන්න අනිවාර්යෙන්. වරදින්න හරි හදන්න. මොකක් හරි අයිඩියා එකක් ඔය මොනවා හරි ටිකක් ලියලා එකතුවක් දාන්න පුළුවන්. එහෙම හරි කරන්න. එක්ලස් 80440යි කියලත් උත්තරයක් තියෙනවා. කො මදි ටක් ගාලා 170ක් විතර ඉන්නව 4-5 දෙනයි තාම දැම්මේ. 263720යි 381720යි. එක්ලස් 26440යි. එක උත්තර එනවා හැබැයිනේ. කමක් නැහැ. වැරදුනොත් හදාගත හැකි. තව විනාඩියක් දෙන්න. දෙකයි 63යි 720 තමයි ගොඩක් අය කියන්නේ. බලමු එහෙනම් ඒක හරිද කියලා නේ. හරි. මෙතන කියනවා දසලක්ෂ 84000ක්
සප්ලයි කරලාලු කාටද? normal local suppliers ලට නේ. දේශීය වෙළඳපොලේ විකුණුම් තියනවලු 10,84,000ක්. ඊට පස්සේ එක්ස්පෝර්ටර්ස්ලට විකුණලා තියනවලු 17,60,000ක්. එතකොට මේකට 108 ගානේ වැට් එක අපි හොයනවා ලෝකල් මාකට් එකට සප්ලයි කරපු එක. හරිද? ඊට පස්සේ එක්ස්පෝර්ටර්ස්ලටත් මෙයාලා S වැට් ක්‍රමයට විකුණලා තියෙනවානේ. ඒතර ඒකටත් එයාට අවුට්පුට් වැට් එකක් තියෙනවා. හරිද? ඒතර ඒකටත් අපි 108 ගන්නවා. ඒතර 1,37,280යි. ඒතර මුළු අවුට්පුට් වැට් එක 9,44,000යි. හරිද? එතකොට මෙයා අමුද්‍රව්‍ය මිලදී අරන් තියෙනවලු අමුද්‍රව්‍ය මිලදී අරන් තියෙනවලු 5,43,000ක්. හරිද? ඊට පස්සේ කියන ප්‍රධාන අමුද්‍රව්‍ය මිලදී ගැනීම මත 5,43,000ක් ගෙවලා තියෙනවනේ. ඒතර 5,43,000ම අඩු කරන්න දෙනවද නැද්ද? අඩු කරන්න දෙනවා. හරිද? ඒක අඩු කරන්න දෙනවා. හැබැයි ප්‍රධාන විධායක නිලධාරියා පාවිච්චි කරන මෝටර් රථය අලුත් වැඩියාවට ගෙවලා තියෙන 24,000ක්. ඒතර හැම වෙලාවෙම බලන්න ඉන්පුට් එක අඩු කරන්න දෙනවා. ඊට අදාළ අවුට්පුට් එක ඒ කියන්නේ ඉන්පුට් එක අඩු කරන්න දෙනවා. ඊට අදාළ රෙවෙනියු එකට වැට් ගෙවලා නම්. ඒතර මෙතන මේ පෞද්ගලික පරිහරණයට ගන්න මෝටර් රථයේ අලුත් වැඩියාවට ගෙවපු වැට් එකක් නේ. ඒතර ඒකට රිලේටඩ් ආදායමකට අපි ටැක්ස් ගෙවලා නැහැ නේ. එහෙම එකක් අදාළ නැහැ. මේක ප්‍රයිවට් එක්ස්පෙන්ස් එකක් නේ. ඒක නිසා මේ ඉන්පුට් වැට් එක අඩු කරන්න දෙන්නේ නැහැ. ඒතර අපිට අඩු කරන්න දෙන්නේ 5,43,000. හරිද? එතකොට 5,43,000ක් අඩු කරන්න. හරිද? මෙන්න 5,43,000 අඩු කරන්න. හරිද? බැරි වෙලාවක් අවුට්පුට් වැට් එකට වැඩිය මේ 5,43,000 අඩු වුණා කියලා හිතන්නකෝ. බැරි වෙලාවත් හරිද? බැරි වෙලාවත් මෙන්න මෙතන මේ ඉන්පුට් වැට් එක වැඩි අවුට්පුට් එක වැඩිය. ඒතර හිතන්නකෝ මෙතන ආවේ 9,44,000 නෙවෙයි මෙතන එන්නේ හිතන්නකෝ මේ 5,43,000 නෙවෙයි මෙතන එන්නේ අපි හිතමුකෝ 10 මිලියන් 1 මිලියන් කියලා හිතන්නකෝ. එහෙම වුණොත් මෙතනින් අඩු කරන්නේ 9,44,000මයි. 1 මිලියන්ම අඩු කරන්නේ නැහැ හුදේ. හැම වෙලාවෙම මතක තියාගන්න ඉන්පුට් එක යෙදවුම් බද්ද උපරිම අඩු කරන්න පුළුවන් අවුට්පුට් වැට් එකට නිමවුම් බද්දට සමාන ගාණක් වෙනකන් විතරයි. බැරි වෙලාවත් එක්සැමිනර් දීලා තියෙන යෙදවුම් බද්ද අවුට්පුට් වැට් එකට වඩා වැඩි නම් ඔයා මෙතන ලියන්න ඕනේ මේ තියෙන නිමවුම් බද්දෙන් 100%ක් ඉඩ දෙනවා. ඒ අනුව මෙතන නම් 5,43,000ම අඩු කරන්න පුළුවන්. බැරි වෙලාවත් එක්සැමිනර් දෙන යෙදවුම් බද්ද අවුට්පුට් වැට් එකට වඩා වැඩි ගාණක් තිබ්බොත් හරිද? එතකොට අපි හිතමු මෙතන 1 මිලියන් නම් තිබ්බේ. ඔයා අඩු කරන්නේ 9,44,000යි. එහෙනම් ඉතිරි 66,000 ඊළඟ බදු කාල පරිච්ඡේදයට අරගෙන යනවා. පැහැදිලි නේ මං කියන එක? ඔව්. එතකොට 9,44,000න් අරක අඩු කරාට පස්සේ 4,01,000යි මෙන්න SWAT බැර වවුචර් පත්. මෙයාට සල්ලි හම්බෙලා නැහැ සමහරක් සප්ලයි මේ පර්චේසර්ස් ලගින්. ඒගොල්ලොන්ගෙන් සල්ලි වෙනුවට වවුචර් හම්බෙලා. මං කිව්වා ඒ වවුචර් වටිනාකම ගෙවන්න තියෙන වැට් එකෙන් අඩු කරගන්න පුළුවන්. අන්න අඩු කරා. අන්න ගෙවිය යුතු ඉතිරි බද්ද 2,63,720යි. පැහැදිලි නේ එහෙනම්? හරි. ඊට පස්සේ හිතන්නකෝ බැරි වෙලාවත් මේ ගානේ තව වාරික වැට් විදියට වාරික ගෙවපු ගානකුත් තිබ්බා කියලා. එහෙනම් ඒක මොකද කරන්නේ? හිතන්නකෝ මේ ගානේ තව වාරික ගෙවපු ගානකුත් තිබ්බා. ඒක මොකද කරන්නේ? ඒකත් මොකද කරන්නේ? හරිද? කියන්නකෝ. බැරි වෙලාවත් වාරික කියලා ගෙවපු ගානක් තිබ්බනම් ඒකත් මෙන්න මෙතනින් අඩු කරා කියලා ලියන්න වාරික ගෙවීම. එහෙනම් ඒකත් මෙතනින් අඩු කරන්න. පැහැදිලිනේ? ඒකත් හරි. ඔන්න අහනවා ඊළඟට ප්‍රශ්නයක්. අපනයන වලට 0% ඇප්ලයි. අපනයන වලට ඇප්ලයි වෙන්නේ 0 නේ. ඇයි එහෙනම් මෙතන 8 ගත්තේ 0 ගන්න නැතුව? ඒකනේ ඔයා ඔය අහන්නේ.
මෙතන කොහෙද කියන්නේ මේ කම්පැනි එක්ස්පෝර්ට් කරනවා කියලා? මෙතන එහෙම එකක් කියලා නැහැ. මෙතන අපනයන ආදායම කියලා එකක් කියලා දෙනවද? නැහැ. පටල ගන්න එපා. මෙතන කියලා තියෙන්නේ අපනයන කරුවන්ට විකුණු. මෙතන අපනයනය කරා කියලා නැහැ. ඒක නිසා ගොඩක් කට්ටිය කරන වැරද්දක් මේක වැඩි කරනවා 0% වලින්. හරිද? මෙන්න මේ 17 ලක්ෂ 16000 0% වලින් වැඩි කරලා දානවා. ඒක වැරදි. ඇයි ඉතින් තේරෙනවනේ. මෙතන එක්ස්පෝර්ට් රෙවෙනියු එකක් නෑනේ මෙතන. මෙතන තියෙන එක්ස්පෝර්ට් කෙනෙක්ට විකුණලා. එතකොට එයාට ඒක නෝමල් සේල් එකක්. පැහැදිලිනේ? හරිද? එතකොට 0% කියන එක කතන්දරේ දැන් එහෙනම් ඔයාලට ඔක තේරෙනවා මේක එක්ස්පෝර්ට් කම්පැනියක් නෙවෙයි නිසා. හරි එතකොට මෙතනින් අපිට ගන්න තියෙන දේවල් තමයි එතකොට මෙතන වැට් රේට් එක නෝමල් විදිහටම දාලා හදන්න ඊට පස්සේ මෙතන අවුට්පුට් වැට් එකට වඩා වැඩි බැරි වෙලාවත් ඉන්පුට් එක වැඩි නම් ඔයා හදලා පෙන්නන්න ටෝටල් ඉන්පුට් එකෙන් අඩු කරන්න ඉඩ දෙන ඉන්පුට් එක ඊළඟ කාල පරිච්ඡේදයට අරන් යන ගානත් එතන නෝට් එකක් දාලා ලියන්න මෙතන. හරිද? ඒකත් නෝට් එකක් දාලා ලියන්න ඒවට ලකුණු හම්බ වෙනවා. ඊට පස්සේ වාරික ගෙවීම් තිබ්බනත් ඒකත් අඩු කරන්න. ඉතින් ඔච්චරයි. හරිද? මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. අර වැට් ඉන්වොයිස් එක කියන එක මම එන්නම්. ඊට පස්සේ තවත් ගාණක් තියෙනවා. 2019 ජනවාරි 6 වෙනි එක. 2019 ජනවාරි 6 සීමා සහිත ඇවෝටල් ටෙක්නොලොජි සමාගම එකතු කළාගේ මතු බද සඳහා ලියාපදිංචි වූ සමාගමක් වන අතර පරිගණක ආනයනය කර විකිණීම මෘදුකාංග සංවර්ධනය සහ වෙනත් සම්බන්ධිත සේවා සැපීම කරගෙන යන ව්‍යාපාරයක් ලූ. හරිද? ඊට පස්සේ කියනවා 21/3/31 දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා පා සඳහන් තොරතුරු සමාගමේ පොත් වලින් උපුටාගෙන ඇත. පරිගණක විකුණුම් තියෙනවා, ජාල රැහන් මේක සේවාවක් තියෙනවා, ඒකේ ඉන්කම් එක තියෙනවා. සරල කරන ලද එකතු කළාගේ මත බදු සඳහා ලියාපදිංචි පුද්ගලයින්ට සපයන නඩත්තු සේවා තියෙනවා. ඊට පස්සේ ඉන්දියාවේ භාවිතය සඳහා විදේශීය ගැනුම්කරුවෙකුට සංවර්ධනය කර මෘදුකාංග වෙනුවෙන් උපයන ලද විදේශී ව්‍යවහාර මුදල් වලින් ආදායම තියෙනවා. හරිද? ඊට පස්සේ සමාගම විසින් ගෙවන ලද යෙදවුම් බදු විස්තර දීලා තියෙනවා. හරිද? පසුගිය කාර්තුවෙන් ඉදිරියට ගෙන එන ලද අතිරික්ත යෙදවුම් බද්ද තියෙනවා. සරල කරන ලද එකතු කළාගේ මත බදු වෙනුවෙන් 35000ක ස්වැට් බැර වවුචර් කම්පැනියට ලැබිලා තියෙනවාලු. හරිද? හරියම ඒක ටිකක් විස්තර වැඩි ගාණක්. හරි. එහෙනම් දැන් මේ ගාන හදන්න බලන්න ටක් ගාලා මේකේ හොඳ ගැළපිලි ටිකක් තියෙනවා. මේකේ හොඳ ගැළපිලි ටිකක් තියෙනවා. මේක කරන්න බලන්න ටක් ගාලා. වරදින් හරි කරන්න. මේ අහන ප්‍රශ්නයක් බිස්නස් එකේ ඩිලිවරි වලට පාවිච්චි කරන වාහනයක් රිපෙයාර් කරලා වැට් එකක් දරලා තිබ්බොත් ඒ වැට් එක අඩු කරන්න පුළුවන්ද? පුළුවන්. ඇයි? හැම වෙලාවෙම බලන්න ඒ වැට් එක දරලා තියෙන්නේ මොන වැඩකටද? ඒක ඍජුවම සම්බන්ධයිද? අපි වැට් ගෙවන ඉන්කම් එකට ඩිරෙක්ට්ලි සම්බන්ධයිද? ඉතින් අපි මේ ලොරිය පාවිච්චි කරලා අපි තනිකරම පාවිච්චි කරන්නේ අපේ වැට් ගෙවන බඩු ඩිලිවර් කරන්න නම් ඒක පුළුවන්. ඔන්න තව ගැටලුවක් එනවා. හිතන්නකෝ කම්පැනියේ මේක ෆාමසිටිකල් කම්පැනියක්. බෙහෙතුත් විකුණනවා, ඒ කියන්නේ වැට් බද්දෙන් නිදහස් ප්‍රොඩක්ට් උත් විකුණනවා, බද්දට යටත් සේල්ස් උත් විකුණනවා. ඒ වගේ කම්පැනියක වෙහිකල් එකක් රිපෙයාර් කරද්දි වැට් ගෙවලා. එහෙමනම් ඒ මුළු වැට් එකම අඩු කරන්න දෙන්නේ නැහැ. මොකද ඒ ලොරියෙන් බෙහෙතුත් ප්‍රවාහනය කරනවා, ඒ කියන්නේ වැට් බද්දෙන් නිදහස් ප්‍රොඩක්ට් උත් ඩිලිවර් කරනවා, වැට් බද්දට යටත් ප්‍රොඩක්ට් උත් ඩිලිවර් කරනවා. එහෙමනම් ඒ වගේ වාහන රිපෙයාර් එක්ස්පෙන්ස් එක ඇතුලේ තියෙන වැට් එක අර ටර්න් ඕවර් අනුපාතයට, විකුණුම් අනුපාතයට හරිද තමයි අඩු කරන්න දෙන්නේ. ඒක තේරුණා නේද? තව ප්‍රශ්නයක් අහනවා රක්ෂණය වගේ එකක්. රක්ෂණය අඩු කරන්න පුළුවන්. ඒක ඩිරෙක්ට්ලිම එතන රක්ෂණය කරලා තියෙන හිතන්නකෝ කම්පැනියේ තොග කියලා හිතන්නකෝ. ඒ තොග ගොඩේ තියෙන ඔක්කොම වැට් ගෙවන ප්‍රොඩක්ට්. එහෙමනම් පුළුවන්. බැරි වෙලාවත් ෆාමසිටිකල් කම්පැනි එක බෙහෙතුත් තියෙනවා, අනිත් ඒවාත් තියෙනවා.
එහෙමනම් රක්ෂණ වියදම දරලා තියෙන්නේ බෙහෙත් බඩුයි අනිත් ඒවායි දෙකටම නම් ටෝටල් වැට් එක අඩු කරන්න බෑ ප්‍රොපෝෂනේට්ලි ටර්න්ಓවර් රේෂියෝ එකට ටක් ගාලා හදන්න ටක් ගාලා තව විනාඩියක් ගන්න කටුවට හදලා බලන්න නිකන් ඔයාලට කන්සෙප්ට් එක තේරෙනවද කියලා විතරයි බලා ගන්න ඕනේ පස්සේ ඔක ලස්සනට හදන්න ස්ථාරවත්කම් විකුණද්දි වැට් ගෙවන්න ඕනේ ඔව් ඒ කියන්නේ කම්පැනියේ මේවා කියන්නේ කම්පැනි බිස්නස් වලට පාවිච්චි කරපු ෆික්ස් ඇසෙට් විකුණද්දි ඒ සේල් එකට වැට් ගෙවන්න ඕනේ. යෙදවුම් බද්ද අඩු කරන්න පුළුවන් වෙන්නේ නිමවුම් බද්ද වෙනකම් විතරයි. නිමවුම් බද්ද තියෙන රුපියල් 100යි නම් යෙදවුම් බද්ද 120ක් තිබ්බයි කියලා 120ක් අඩු කරන්න දෙන්නේ රුපියල් 100ක් වෙනකම් විතරයි අඩු කරන්න දෙන්නේ කියලා ඔය කිව්වේ මං. එක එක උත්තරය එනවා. හරි බලමු. හරිද? හරි මෙතන එතකොට මෙතන රෙවිනියු කීපයක් දීලා තියෙනවා. අන්න ඒක වැදගත්. හරිද? මෙතන මම කිව්වා අර වැඩ් බද්දෙන් නිදහස් ස්ටඩි පැක් එකේ කීපයක් දීලා තියෙනවා. හැබැයි තව තියෙනවා. මම ඒ තව තියෙන ටික දෙන්න මොකද සමහරක් වෙලාවට අපිට දීලා තියෙනේව හැර වලින් පිටින් ඒවත් දෙනවා. හරිද? අන්නේ එහෙම ආපු එකක් මේ. හරිද? එහෙනම් මම ඒවා ටිකක් දෙන්නම් හෙට. එතකොට මෙතන තියෙනවා මේගොල්ලෝ කම්පියුටර් විකුණලා. හරිද? මතක තියාගන්න ඒවා බද්දෙන් නිදහස්. පරිගණක විකුණුම් බද්දෙන් නිදහස්. ඊට පස්සේ ජාල රැහන් ඒ කියන්නේ නෙට්වර්ක් කේබල් ඇදලා ඒක ඒගොල්ලන්ගේ සර්විස් එකක්. සර්විස් එක 108 ගානේ වැට් වෙනවා. ඊට පස්සේ නඩත්තු සේවා ස්වැට් පර්චේස් කරන කෙනෙක්ට සර්විස් එකක් දීලා. එතකොට එතනත් අපි වැට් එක ගන්නවා. වැට් එක ගන්නවා. හැබැයි ඔළුවේ තියාගන්න ඕනේ ඒ සේවාව දීලා තියෙන්නේ ස්වැට් පර්චේසර් කෙනෙක්ට. එතකොට මතක ඇතුව එයාගෙන් ඉල්ල ගන්න ඕනේ මොකද්ද? ස්වැට් ක්‍රෙඩිට් වවුචරේ. ක්‍රෙඩිට් වවුචරේ නැතුව අපිට අඩු කරන්න බෑ. අනිවාර්යෙන් අපි ළඟ ක්‍රෙඩිට් වවුචරේ එකතු කරගන්නම ඕනේ. ඒක අඩු කරන්න නම්. ඒක නැතුව අඩු කරන්න බෑ. ඒක මතක තියාගන්න. ඊට පස්සේ කියනවා විදේශීය සැපයුම් කරුවන්ට මෘදුකාංග සංවර්ධනය. ඒ කියන්නේ මේගොල්ලෝ software develop කරලා තියෙන්නේ ලංකාවට නෙමෙයි පිට රටට. ඉතින් ඒක එක්ස්පෝර්ට් එකක්. ඒක අපනයනයක්. අපි ලංකාවෙන් අපනයන කියලා කියන්නේ
ලංකාවෙන් පිටත භාණ්ඩ යවන එක විතරක්ම නෙවෙයිනේ. ලංකාවෙන් පිටත සේවාවක් සපයනවා නම් ඒකත් එක්ස්පෝර්ට් එකක්. එහෙනම් එක්ස්පෝර්ට් එක ලයබල් වෙනවා zero rate වලට. zero rate අන්න අපිට ගන්න දෙයක් තියෙනවා. හරිද? සර්විස් එක්ස්පෝර්ට් කරන්නත් පුළුවන්. එහෙනම් ඒවත් එක්ස්පෝර්ට් විදියට සලකන්නේ ඒ අනුව 4,20,000යි යෙදවුම් බද්ද තියෙනවා මෙතන 3,20,000ක්. ඒක හරි. ඊට පස්සේ කියනවා විකුණු පරිගණක යාපනයට ප්‍රවාහනය කරද්දි වැට් එකක් ගෙවලාලු. එතකොට බලන්න හැම වෙලාවෙම බලන්න ඉන්පුට් එක දරලා තියෙන ඉන්පුට් එක අදාළ වෙන රෙවෙනියු එකට වැට් ගෙවලාද? පරිගණක විකිණීමෙන් අපි වැට් ගෙවලා ඒක නිදහස නිසා ඒකට වැට් ගෙවලා නැහනේ. එහෙනම් මතක තියාගන්න ඒකට අපිට ඉන්පුට් එක අඩු කරන්න බෑ. ඉල්ලා සිටිය නොහැක. පැහැදිලිද? ඊට පස්සේ කියනවා කලින් කාල පරිච්ඡේදයේ ක්ලේම් කරගන්න බැරුව ඉස්සරහට ගෙනාපු ඉන්පුට් එකක් තියෙනවලු 52000ක්. ඒ යනවා කාල පරිච්ඡේදයට මුළු ඉන්පුට් වැට් එක එනවා 3,72,000ක්. හරිද? ඊළඟට කියනවා S වැට් අපි ළඟ වවුචර් තියෙනවා. අපිට ගෙවන්න ඕනේ මුළු බද්ද වෙන්නේ 48000යි. 4,20,000න් 3,72,000ක් අඩු කරනවා. වවුචර් තියෙනවා 35,000ක්. ඒ අනුව ගෙවන්න ඕනේ ඉතිරි බද්ද රුපියල් 13,000යි. මම දැක්ක එක උත්තරයක් තියෙනවා 13,000ට. ගාන ඔලුවට දාගන්න ඉස්සෙල්ලාම මේ කරේ ඇයි හේතු ඔලුවට දාගන්නකො ඔය පරිගණක කම්පියුටර් සේල්ස් කරන එක බද්දෙන් නිදහස් කියලා වැඩබදු පනතේ තියෙනවා. හරිද? ඒකයි ඒක. ඒ කියන්නේ කම්පියුටර් ඉක්විප්මන්ට් තොරතුරු තාක්ෂණ උපාංග විකිණීම බද්දෙන් නිදහස් කියලා තියෙනවා. එතකොට කොහොමද යෙදවුම් බද්ද අඩු කරේ? අපි යෙදවුම් බද්ද අඩු කරේ නෑනේ. මේ අපි අඩු කරේ මේ ජාල කේබලින් වැඩවලට ඉන්පුට් එක විතරයි අඩු කරේ 3,20,000. මොකද ඒකට වැට් එක ගෙවලා තියෙන නිසා. හරිද? ඒකට වැට් ගෙවපු නිසා තමයි ඒක අඩු කරේ. 4,20,000 එන්නේ අර නෙට්වර්ක් කේබලින් වලට වැට් එකයි S වැට් සැපීමට අදාළව එක එකතුව තමයි 4,20,000. S වැට් 35,000 ආවේ ගානේ දීලා තියෙනවා. ඒක ඔයා දැක්කේ නැතුව ඇදිනා. මේ ඒකයි ගානේ දෙන්න ඕනේ. මේගොල්ලෝ එකතු කරගෙන තියනවලු 35000ක S වැට් ක්‍රෙඩිට් වවුචර්. මේ සරල කරන ලද අගය මත බදු විකුණු වෙනුවෙන් රුපියල් 35000ක වැට් බදු වවුචර්පත් සමාගමට ලැබී තිබේ. මේගොල්ලෝ එකතු කරගෙන කියලා කියනවා. දැන් අන්න එතන පොඩි මට එතන තව දෙයක් කියන්න තියෙනවා. දැන් මේගොල්ලෝ S වැට් වලට අදාළව සප්ලයි කරලා තියෙනවා කීයක වැට් වලට අදාළ සැපයුම් කරලා තියෙනවද? 1,08,000ක කරලා තියෙනවා මේ. 1,08,000න් එකතු කරගෙන තියෙන්නේ 35,000යි. දැක්කද? එතකොට තව කීයක් එකතු කරගන්නක් තියෙනවා. තව S වැට් ක්‍රෙඩිට් වවුචර් හම්බෙච්ච නැති ඒවත් තියෙනවා. ඒව ටික එකතු කරගන්න ඕනේ. එකතු කරගත්තොත් ඒක ඊළඟ පීරියඩ් එකේ තමයි අඩු කරන්න වෙන්නේ. හරිද? ඒක නිසා මතක තියාගන්න S වැට් වලට බඩු විකුණද්දී අර ක්‍රෙඩිට් වවුචර් ටික අනිවාර්යෙන් එකතු කරගන්න ඕනේ. තුන්ලක්ෂ 20,000 ආනයන නිසා නෑ එහෙම එකක් කියලා නෑනේ මෙතන. 3,20,000 කෙලින්ම කේබල් රෙවෙනියු එකට රිලේටඩ් ඉන්පුට් වැට් එක. ආනයන නිදහස් කියලා කොහෙවත් කියලා නෑ. ආනයනත් නිදහස් අර ඒ රිලේ වැට් බදු පනතේ කියලා තියෙන භාණ්ඩ ඉම්පෝට් කරද්දි නිදහස්. පැහැදිලි නේද? ගානේ මුල කොටස මම මේ PDF එක දැන් දානවා මේක ඉවරෙච්ච එක මම දානවා.
හරිද? පේනව නේද උඩ ටික? හරිද? හරිනේ. හරි ඒතකොට S VAT වලට අදාළව අපිට ওই ටික තමයි මූලික වශයෙන් කතා කරන්න තියෙන්නේ. වැඩ් බද්දට අදාළ අපි තියරි ඒවත් එදා කතා කරා. අර බදු අය කාල සීමාව ගැන අර එක්කෙනෙක් අහපින්ද මං කියන්නම්. හරිද? වැඩ් වලට අර කාල සීමාවට අදාළ ගැටලුවක් ඇහුවානේ. වැඩ් බද්ද ගත්තට පස්සේ කාල සීමාව එක්ක වෙන්න පුළුවන් මාසේ, එක්ක වෙන්න පුළුවන් මාස 3. හරිද? බදු වැඩ් බදු වල කාල සීමාවක් අපි සලකන්නේ මාසයක කාල සීමාවක්, එහෙම නැත්නම් මාස 3ක කාල සීමාවක්. ওই දෙකෙන් එකක්. ඒතර මාසයක කාල සීමාවක් අදාළ වෙන්නේ ශූන්‍ය අනුප්‍රමාණගත සැපයුම. ඒ කියන්නේ අපනයන කරුවන්ට ඇප්ලයි වෙන්නේ මාසය. අපනයන කරුවන්ට අදාළ වෙන්නේ මාසය. ඒ වගේම ඔය ගවර්න්මන්ට් කියන්නේ ලංකාවේ තියෙන ආයතන දෙකක්, මණ්ඩල දෙකක් තියෙනවා. රෙදිපිලි පංගු මණ්ඩලය, ටෙක්ස්ටයිල් කෝටා බෝඩ් කියලා එකක් තියෙනවා. ඒ වගේම අපනයන සංවර්ධන මණ්ඩලය, එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් කියලා තියෙනවා. ඔන්න ඔය මණ්ඩල දෙකේ ලියාපදිංචි. හරිද? ලියාපදිංචි තැනැත්තන්. හරිද? දැන් මේ දෙකේ දැන් EDB එකේ රෙජිස්ටර් වෙන්න එක්ස්පෝර්ට් කරන කට්ටියනේ. ඒ වගේම මේ EDB සහ TQB දෙකේ ඔන්න ඔය ආයතන දෙකේ රෙජිස්ටර් වෙච්ච කෙනෙක්ට බඩු සප්ලයි කරන කෙනෙක්. දැන් හිතන්නකෝ මෙහෙම එක බ්‍රැන්ඩික්ස් එක EDB එකේ රෙජිස්ටර් වෙලා. X කියන කම්පැනිය EDB එකේ රෙජිස්ටර් වෙලා ඉන්න බ්‍රැන්ඩික්ස් එකට බඩු සපයනවා. එහෙනම් අර X කියන කම්පැනියට අදාළ වෙන්නේ මාසයක කාල සීමාව. මාසයක කාල සීමාව. ඒක නිසා මතක තියාගන්න මාසය අදාළ වෙන්නේ එක්ස්පෝර්ටර්ස්ලට සහ TQB සහ EDB කියන එකේ රෙජිස්ටර් වෙච්ච කට්ටියට සහ රෙජිස්ටර් වෙච්ච කට්ටියට බඩු සපයන කට්ටිය. හරිද? ඒ හැර අනිත් හැමෝටම අදාළ වෙන්නේ ටැක්ස් පීරියඩ් එක මාස 3යි. ටැක්ස් පීරියඩ් එක හරිද? වැට් වලට ගන්නේ මාස 3ක කාල සීමාවක්. හරිද? ඒතකොට මාස 3 කියලා කියන්නේ කොයි මාස 3ද? මේක පෙබරවාරි මාර්තු අප්‍රේල්ද, ජනවාරි පෙබරවාරි මාර්තුද, නැත්නම් නොවැම්බර් දෙසැම්බර් ජනවාරිද? කොහොමද මේ මාස 3න් 3ට කැඩෙන්නේ අවුරුද්ද? අපි හිතමුකෝ මේ පටන් ගන්න 2021 1 කියලා. හරිද? එතකොට 21 3යි 31න් 31 කියන්නේ වැට් වලට පළවෙනි පීරියඩ් එක. වැට් පළවෙනි ක්වාටර් එක Q1. අපි කියන ඒ තමයි Q1. 2021 අවුරුද්දේ වැට් වලට අපි සලකන්නේ ක්වාටර් එක කියලා ජනවාරි ඉඳලා මාර්තු වෙනකම් මාස 3. ඊට පස්සේ
දෙවෙනි ක්වාටර් 2 ගන්න අපි 21 ජුනි 30. අන්න ක්වාටර් 2. ඊට පස්සේ ක්වාටර් 3 9යි 30. අන්න Q3. ඊට පස්සේ Q4 12යි 31. පැහැදිලි නේ? එහෙනම් වැට් වලදී අපි මාස 3ක කාලේ අපි පටන් ගන්නෙ අදාළ කැලෙන්ඩර් ඉයර් එකේ පටන් ගන්න දවසින්. ජනවාරි 1 වෙනිදා ඉඳලා මාර්තු 31 කියන්නේ පළවෙනි ක්වාටර් එක 2021 අවුරුද්දේ වැට් වල පළවෙනි ක්වාටර් එක වෙන්නේ අන්න ඒ පීරියඩ් ඒ මාස 3. පැහැදිලි නේ මං කියන එක? ඔව්. හරිද? එතකොට ඒ මාස 3 කියන එක අදාළ කට්ටිය. මාස 3 වැට් වලට මාස 3 අදාළ කට්ටියට තමයි ඕක. මාසය එක්ස්පෝර්ටර්ස්ලට එහෙම නැහැ. එක්ස්පෝර්ටර්ස්ලා කියන්නේ ජනවාරි, පෙබරවාරි, මාර්තු. ඒක මොකද ඒගොල්ලන්ගේ වැට් පීරියඩ් එක මාසයයිනේ. පැහැදිලි නේ මං කියන එක? ඔව්. එතකොට වැට් පීරියඩ් එක කියන එක ඔයාලට දැන් තේරෙන්න ඕනේ. හරිද? හරි. එතකොට වැට් වල පීරියඩ් එක පටල ගන්න එපා. හරිද? වැට් වල පීරියඩ් එක පටල ගන්න එපා. හරිද? ඒ කියන්නේ වැට් පීරියඩ් එක හරිද? මාස එක කියන එක අදාළ අයත් තියෙනවා. මාස 3 අදාළ අයත් තියෙනවා. හරිද? මාස 1 අදාළ අයත් තියෙනවා. මාස 3 අදාළ අයත් තියෙනවා. ඒතර මාස 1 අදාළ කට්ටිය හරිද? මාස 1 අදාළ කට්ටියගේ ගෙවීම් කරන්නත් ඕනේ මාසිකව. මාසිකව ගෙවීම් කරන්න ඕනේ. හරිද? මාසිකව මේක ලියා ගන්න අනිවාර්යෙන්. මේක නෝට් කරගන්න. මේක හරියට නෝට් කරගන්න. හරිද? දැන් මෙතන වැට් වලට රෙජිස්ටර් කට්ටිය මට කොටස් දෙකකට බෙදන්න පුළුවන් නේ. කවුරු කියලාද? මන්ත් වැට් පීරියඩ් එක මන්ත් එක අදාළ කට්ටියක් ඉන්නවා. ක්වාටර් අදාළ කට්ටියක් ඉන්නවා. හරිද? වැට් පීරියඩ් එක මාසය අදාළ කට්ටිය. හරිද? මම මේ මුලින් කියන මාසය අදාළ කට්ටිය. ඒ කියන්නේ කවුද මාසය අදාළ වෙන්නේ කවුද? අපනයනකරුවන්. එහෙමත් නැත්නම් අර EDB එකේ සහ ඊට පස්සේ ටෙක්ස්ටයිල් කෝටා බෝඩ් එකේ රෙජිස්ටර් වෙච්ච කට්ටිය. හෝ රෙජිස්ටර් වෙච්ච කට්ටියට බඩු සප්ලයි කරන කට්ටිය. පැහැදිලිද? හරි. අන්න ඒගොල්ලොන්ට තමයි වැට් පීරියඩ් එක මාසෙ කියන එක අදාළ වෙන්නේ. ඒතර මාසෙ අදාළ වෙන කට්ටිය මන්ත්ලි මේ කම්පියුටේෂන් එක කරනවා. මන්ත්ලි කම්පියුටේෂන් එක කරලා ඒ මාසෙට අදාළ වැට් බද්ද ඊළඟ මාසේ 20 අන්න ගෙවීම කරන්න ඕනේ මාසිකව ඊළඟ මාසේ 20 හෝ ඊට පෙර. 20 හෝ ඊට පෙර මේක ලියා ගන්න. ගෙවීම කරන්න ඕනේ 20 හෝ ඊට පෙර. 20 හෝ ඊට පෙර. මාස වැට් පීරියඩ් එක මාසය අදාළ කට්ටිය ගෙවීම කරන්න ඕනේ ඒ අදාළ වැට් පීරියඩ් එක ඉවරලා ඊළඟ මාසේ 20ට කලින්. ඒ වගේම වැට් වලට අදාළව වාර්තාව සබ්මිට් කරන්න එපා. වාර්තාව රිටර්න් එක. හරිද? වාර්තාව. වැට් රිටර්න් එක. ඒ කියන්නේ අර සේල්ස් ඩීටේල් එහෙම අපි දෙන්න එපා. මගේ වැට් ලයබල් සේල් එක කීයද? වැට් නිදහස් සේල් එක කීයද? ඔන්න ඔය වගේ තොරතුරු ටික ආදායම් බදු දෙපාර්තමේන්තුවට සබ්මිට් කරන්න දෙන ෆෝම් එකට අපි තමයි කියන වැට් රිටර්න්. හරිද? වැට් බදු වාර්තාව. ඒක දෙන්න ඕනේ මාසිකව. ඩෙඩ්ලයින් එක ඊළඟ මාසේ 30ට පෙර. ඊළඟ මාසයේ 30ට පෙර. හරිද? වැට් රිටර්න් එක දෙන්නත් ඕනේ මාසිකව. හැබැයි ඊළඟ මාසේ 30ට කලින්. පැහැදිලි නේ මං කියන එක? ඔව්. දැන් මේ යන්නේ ටැක්ස් ඇඩ්මිනිස්ට්‍රේෂන් යන්නේ හොඳේ. හරි.
එහෙනම් මන් දැන් ඔයා ජොබ් එකට යන්නේ බ්‍රැන්ඩික්ස් එකේ කියලා හිතන්නකෝ. බ්‍රැන්ඩික්ස් එක කියලා කියන්නේ එක්ස්පෝර්ටර් කෙනෙක්නේ. එහෙනම් බ්‍රැන්ඩික්ස් එක වැට් පේමන්ට් එක කරන්න ඕනේ ඉන්නර් රෙවෙනියු එකට. ඒගොල්ලන් යම් පේමන්ට් එකක් තියෙනවා නම් ඒක ගෙවන්න ඕනේ හැම මාසයක්ම ඉවරලා ඊළඟ මාසේ 20ට කලින්. හරිද? රිටර්න් එක සබ්මිට් කරන්න ඕනේ ඊළඟ මාසේ 30ට කලින්. ඊට පස්සේ හිතන්නකෝ ඔයා කාගිල්ස් එකේ වෙන්න පුළුවන්, ජෝන් කීල්ස් වෙන්න පුළුවන්, CIC වෙන්න පුළුවන්, NDB වෙන්න පුළුවන්. ඔය අර එක්ස්පෝර්ටර්ස්ලා නොවන අනිත් ඕනම කම්පැනියක් ගත්තොත් ඒගොල්ලන්ගේ ටැක්ස් පීරියඩ් එක වැට් වලට පීරියඩ් එක සලකන්නේ මාස 3යි. ඒතර ඒ මාස 3යි. ඒතර වාරික ගෙවීම වැට් බදු ගෙවීම මතක තියාගන්න ගෙවීම කරන්න ඕනේ මාසිකව. පීරියඩ් එක මාස 3 වුණාට පේමන්ට් එක මන්ත්ලි කරන්න ඕනේ. පේමන්ට් එක මන්ත්ලි. ඒ කියන්නේ උදාහරණයක් විදිහට එක්සැම්පල් හරිද? දැන් අපි හිතමුකෝ 21/1 ඉඳලා 21/3/31 නේ පළවෙනි ක්වාටර් 1 කියලා සලකන්නේ යම් කම්පැනි එක 21/1 ඉඳලා 21/3/31 නේ කම්පැනි එක ෆස්ට් ක්වාටර් එක වැට් වලට මාස 3 ඇප්ලයි කම්පැනි එකනේ. එතකොට ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වැට් පීරියඩ් එක මාස 3 වුණාට පේමන්ට් එක ගෙවන්න ඕනේ මන්ත්ලි. ඒ කියන්නේ ජනවාරි 1/1 ඉඳලා ජනවාරි 31 වෙනකම් වැට් පේමන්ට් එක. හරිද? 1/1 ඉඳලා 1/31 වෙනකම් වැට් පේමන්ට් එක 1/1 ඉඳලා 1/31 වෙනකම් පේමන්ට් එක ඊළඟ මාසේ ඒ කියන්නේ පෙබරවාරි 28ට කලින් ගෙවන්න ඕනේ. මන්ත් එකේ එන්ඩ් එකට කලින් ගෙවන්න ඕනේ. මන්ත් එකේ එන්ඩ් එකට කලින්. ඊට පස්සේ හිතන්නකෝ 2/28න් ඉවර වෙන පේමන්ට් එක ගෙවන්න ඕනේ 3/31ට කලින් ගෙවන්න ඕනේ. 3/30 හෝ 3 මන්ත් එන්ඩ් එකට කලින් ගෙවන්න ඕනේ. කැලෙන්ඩරේ ඉවර වෙන්නේ 30න් නම් 30ට කලින් 31න් නම් 31ට කලින්. හරිද? සෝරි 30 නෙවෙයි 31 නෙවෙයි 20 සමාවෙන්න ඒක නිවැරදි කරගන්න 1/31න් ඉවරන පේමන්ට් එක ගෙවන්න ඕනේ 2/20 2/28න් ඉවරන පේමන්ට් එක ගෙවන්න ඕනේ 3/20 පේමන්ට් එක කරන්න ඕනේ මන්ත්ලි හැබැයි ඊළඟ මාසේ 20ට කලින් ඒක නිවැරදි කරගන්න හරිද මාස 3 පීරියඩ් එක අදාළ කට්ටියත් පේමන්ට් එක කරන්න ඕනේ මන්ත්ලි අදාළ යම් මාසයක් ගත්තොත් ඒ මාසේ වැට් පේමන්ට් එක ඊළඟ මාසේ 20ට කලින් ගෙවන්න ඕනේ ඊට පස්සේ රිටර්න් එක අර බදු වාර්තාව සබ්මිට් කරන්න ඕනේ කාර්තුව ඉවර වෙලා කාර්තුව අවසන් වී යෙදෙන ඊළඟ මාසේ 30ට පෙර දැන් ක්වාටර් එක ඉවර වෙනවානේ යම් දවසක් දැන් හිතන්නකෝ 2021 අවුරුද්දේ පළවෙනි ක්වාටර් එක ඉවර වෙන්නේ 21/3/31නේ. ඒතර 3/31න් ඉවර වෙලා ඊළඟ මාසේනේ අප්‍රේල්නේ. එහෙනම් අප්‍රේල් 30ට කලින් ක්වාටර් 1 එකේ රිටර්න් එක සබ්මිට් කරන්න ඕනේ. ක්වාටර් 1 එකේ රිටර්න් එක සබ්මිට් කරන්න ඕනේ. පැහැදිලිනේ? බලන්න ඔයා ලියපු එක ඔයාටම තේරෙනවද කියලා? අර 15 වෙනිදා එක මොකද්ද? ඒ මොකද්ද? ඒ 15 වෙනිදා ඉන්කම් ටැක්ස් හොඳේ. ඉන්කම් ටැක්ස් වැට් කියන්නේ දෙකක් හොඳේ. ඉන්කම් ටැක්ස් ගෙවන්නේ හරි. ඒක මම එදත් කිව්වා මම නැවතත් කියන්නම්. ඉන්කම් ටැක්ස් පටල ගන්න එපා. ඒකට වෙනම පේමන්ට් ඩියු ඩේට් තියෙනවා. මේ වැට් ගෙවන දිනවකවානු මේ කතා කරන්නේ. පේමන්ට් එකයි වැට් රිටර්න් එකයි එකට දෙන්න බැරිද? පුළුවන්. මෙතන කිව්වේ නෑ හරියටම රිටර්න් එක 30 වෙනිදාම දෙන්න ඕනේ කියලා. 30ට පෙර. ඒක පේමන්ට් එකත් එක්කම කරන්න පුළුවන්. හරිද?
මේ අපවර අහනවර මේ අර ඉන්පුට් වැට් එක මේ නැවත වතාවක් අහනවා. ඒක මම කියන්නම් මට විනාඩියක් දෙන්න. හරිද? මොකක් හරි කම්පැනි එක අවුට්පුට් වැට් එක රුපියල් 100යි නම් හරිද? ඉන්පුට් වැට් එක බැරි වෙලාවත් 120ක් තිබ්බොත් හරිද? වැට් ගෙවන්න ඕන එක මයිනස් කියලා අපි සලකන්නේ නැහැ. මේක වැරදි. මෙහෙම නෙවෙයි. වැරදි. අපි කියන්නේ අවුට්පුට් වැට් එක රුපියල් 100යි ඉන්පුට් 120 වුණාට අඩු කරන්න දෙන්නේ 100මයි. මේකෙන් 100% වෙනකම්. අවුට්පුට් එකෙන් 100% වෙනකම්. ඒ කියන්නේ රුපියල් 100යි ඒ අනුව වැට් පේබල් එක බිඳුවයි. හැබැයි අපි 120ක් ඉන්පුට් වැට් ගෙවලා අපි අඩු කරගෙන තියෙන්නේ 100ක්. එහෙනම් තව අපිට රුපියල් 20ක් තියෙනවා. මේ 20 ඉදිරියට අරන් යනවා. ඊළඟ කාල පරිච්ඡේදයේ අඩු කරන්න දෙන ඉන්පුට් එකට එකතු කරනවා. පැහැදිලි නේ? ඒකයි ඒ කිව්වේ. හරිද? ඊට පස්සේ මේ ඉන්පුට් එකේ මේ 100% එක බලද්දි අවුට්පුට් එක වෙන වෙනම බලන්න ඕනේ නැහැ. ටෝටල් අවුට්පුට් එක ගත්තනම් හරි. ටෝටල් අවුට්පුට් එක ඉන්පුට් එකට වඩා වැඩි නම් ප්‍රශ්නයක් නැහැ. හරිද? එතන අර එක ඉස්සෙල්ලා අහලා තිබ්බා මේ S වැට් වලින් එන ගානයි කේබලින් වලින් එන ගානයි වෙන වෙනම බලන්න ඕනද කියලා නෑ. එහෙම එකක් ඕනේ නෑ. ටෝටල් අවුට්පුට් එකට 100% වෙනකම් පුළුවන්. හරිද? එතකොට මේ වැට් පේමන්ට් සහ දිනවකවානු ප්‍රශ්නේ පැහැදිලි නේද? හරි. එතකොට පේමන්ට් ඩියු ඩේට් ඊට පස්සේ රිටර්න් සබ්මිට් කරන දිනවකවානු ඒවා හරි දැන් ඈ. ඊට පස්සේ අර වැට් ඉන්වොයිස් එකේ එදත් මම කිව්වා මේ තියෙන එකත් මම පොඩ්ඩක් නැවත කියන්නම්. දැන් මං කිව්වා අපි ළඟ ඉන්පුට් යෙදවුම් බද්ද අඩු කරන්න නම් මොකක් තියෙන්න ඕනද? වැට් ඉන්වොයිස් එකක් තියෙන්න එපා. ඒතර අපි ඔයා වැට් රෙජිස්ටර්ඩ් කෙනෙක් නම් ඔයා වෙන වැට් රෙජිස්ටර්ඩ් කෙනෙක්ගෙන් බඩු ගන්නව නම් ඔයා මතක ඇතුව එයාගෙන් ඉල්ලන්න වැට් ඉන්වොයිස් එකක්. එයා ඉල්ලුවේ නැත්නම් ඔයාට වැට් ඉන්වොයිස් එකක් දෙන්න. එයා දෙන්න නිකන් ඉන්වොයිස් එකක්. නිකන් ඉන්වොයිස් එකක් ගත්තොත් ඔයාට පාඩුයි. ඒක නිසා මතක ඇතුව ඔයා වැට් රෙජිස්ටර්ඩ් නම් ඔයා බඩු මිලදී ගන්න වැට් රෙජිස්ටර්ඩ් කෙනෙක්ගෙන් නම් ඔයා වැට් ඉන්වොයිස් එකක් ඉල්ලන්න අමතක කරන්න එපා. හැබැයි හිතන්නකෝ ඔයා වැට් රෙජිස්ටර්ඩ්. හැබැයි ඔයා බඩු පර්චේස් කරන්න වැට් රෙජිස්ටර්ඩ් නැති කෙනෙක්ගෙන්. එහෙමනම් ඔයාට වැට් ඉන්වොයිස් ඉල්ලන්න පුළුවන්ද? එහෙමනම් ඉල්ලන්න බෑ. මොකද එයාට වැට් ඉන්වොයිස් ඉෂුව කරන්න අයිතියක් නැහැ. මොකද එයා වැට් රෙජිස්ටර්ඩ් නැති නිසා. ඒකත් පැහැදිලි. හරි. එතකොට ඔයා රික්වෙස්ට් කරොත් විතරයි ඔයාට වැට් ඉන්වොයිස් එකක් ඒ රෙජිස්ටර් වෙච්ච කෙනා ඔයාට දෙන්නේ. හරිද? එතකොට ඔය රික්වෙස්ට් එක මෙන්න මේ දිනවකවානුව ඇතුළත කරන්න ඕනේ. මේ බලන්නකෝ. කියනවා බදු අය කළ හැකි සැපයුමක් කරන ලියාපදිංචි තැනැත්තෙකු විසින් එම සැපයුම ලබන්නා විසින් සැපයුම් වේලාවේ සිට දින 14ක් ඇතුළත ලියාපදිංචි තැනැත්තෙකු බව හෝ ලියාපදිංචි තැනැත්තෙකු ලෙස සලකුණු ලබන බව සඳහන් කර බදු ඉන්වොයිස් පතක් නිකුත් කරන ලෙස ඉල්ලීමක් කර ඇතනම් අනිවාර්යෙන් ඔයා බඩු ගත්ත දවසේ ඉඳලා සති දෙකක් ඇතුළත ඔය රික්වෙස්ට් එක යාට කරන්න ඕනේ. දැන් ගොඩක් කට්ටිය නම් කරන්නේ බඩු මිලදී ගන්න වෙලාවෙදිම කියනවා ඕඩරේ යවන පොයින්ට් එකේම කියනවා වැට් ඉන්වොයිස් එකක් දෙන්න කියලා. එතකොට කෙලින්ම මේ විකුණන කෙනා ඔයාට දෙන්නෙම වැට් ඉන්වොයිස් එකක්. බැරි වෙලාවත් බඩු විකුණන පොයින්ට් එකේ ඔයාට ඉල්ලන්න අමතක වුණොත් අමතක කරන්න එපා. දවස් 14ක් ඇතුළත රික්වෙස්ට් කරන්න. හරිද? එම සැපියුමේ දින දවස් 14ක් ඇතුළත රික්වෙස්ට් කරොත් ඒ කෙනාට දෙන්න බෑ කියන්න බෑ. එයාට කියන්න පුළුවන්ද ඔයා බඩු ගන්න වෙලාවේ කිව්වේ නෑ දැන් මට දෙන්න බෑ. එහෙම කියන්න බෑ. ඔයා දවස් 14ක් බඩු ගත්ත දවසේ ඉඳලා දවස් 14ක් ඇතුළත රික්වෙස්ට් එක කරා නම් එයාට වගකීමක් තියෙනවා වැට් ඉන්වොයිස් එකක් ඔයාට දෙන්න මාසයක්. හැබැයි ඔයා ඉල්ලපු ගමන් එයා දෙන්න බැඳිලා නෑ. එයා දෙන්න එයාට පුළුවන් ඒක දෙන්න සපයපු දවසේ ඉඳලා දවස් 28ක් ඇතුළත. එම සැපියුමේ දින සිට 28ක් ඇතුළත බදු ඉන්වොයිස් පත්‍රයක් නිකුත් කළ යුතුය.
දවස් 28ක් ඇතුළත ඒක දෙන්න ඕනේ ඈ. කෙසේ වුණත් එම තනත්තා පළමුව සැපයුම ලැබීමෙන් පසු ඉල්ලීමක් කර ඇතනම් ඉන්පසුව එවන් ඉල්ලීමක් නැවත නැවත කිරීම අවශ්‍ය නොවේ. හිතන්නකෝ ඔයා ෆස්ට් එකපාරක් ඉල්ලුවාට පස්සේ ඒ සප්ලයර්ගෙන්ම නැවත නැවත ගනිද්දි ආයෙ සරින් සරේ ඉල්ලන්න ඕනේ නැහැ. එකපාරක් ඉල්ලුවා කියන්නේ ඒ විකුණන කෙනා දන්නවා ඔයාට ඕනේ වැට් ඉන්වොයිස් කියලා. එහෙනම් එතනින් පස්සේ හැම කරන සේල් එකකටම ටැක්ස් ඉන්වොයිස් එකක් ඉෂුව කරන එක එයාගේ වගකීමක්. පැහැදිලිනේ? එහෙනම් එකපාරක් රික්වෙස්ට් එක දැම්මා නම් හරි. ඊට පස්සේ බදු ඉන්වොයිස් එකේ සංයුතිය. මේක අවස්ථා ගණනාවකදී එක්සෑම් එකේ අහලා තියෙනවා. ඒක නිසා මේක වැදගත්. ඒක මතක තියාගන්න. මේ ඉන්වොයිස් එකේ තියෙන්න ඕනේ දේවල්. සරල දේවල්. සැපයුම් කරුගේ නම, ලිපිනය, එයාගේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක. හරිද? රෙජිස්ට්‍රේෂන් නම්බර් එක. ඊට පස්සේ හරිද? එයාගේ නම, ලිපිනය. හරිද? සප්ලයර්ගේ නම වගේම බඩු ගන්න එක්කෙනාගේ නම, එයාගේ ලිපිනය. හරිද? අනුක් ඉන්වොයිස් එකට නම්බර් එකක්, සැපයුම කරපු දවස, භාණ්ඩ පිළිබඳ විස්තර, සැපයුමේ ප්‍රමාණය, ක්වොන්ටිටි එක, වටිනාකම, අය කළ බද්ද මේ පැහැදිලිව බද්ද දාන්න ඕනේ කොච්චරක් අය කරාද කියලා. ඒ වගේම අමතක කරන්න එපා ඒක ටැක්ස් ඉන්වොයිස් එකක් වෙන්නේ ඒකේ උඩ පේන තැනක ටැක්ස් ඉන්වොයිස් කියලා තියෙන්න ඕනේ. ටැක්ස් ඉන්වොයිස් කියලා ගහලා නැත්නම් ඒක ටැක්ස් ඉන්වොයිස් එකක් වෙන්නේ නැහැ. ඒක නිසා ඔයා බඩු ගනිද්දි ටැක්ස් ඉන්වොයිස් එකක් ගන්න හැබැයි ඔන්න ඔය කියන ලක්ෂණ තියෙන. ඊට පස්සේ ඉම්පෝට් බඩු ඉම්පෝට් කිරීමක් නම් හරිද? එතනදි වෙන්නේ ආනය භාණ්ඩ ආනයනයේදී රේගු භාණ්ඩ ප්‍රකාශනය. අපි කියනවා කස්ඩෙක් කියලා. රේගු අධ්‍යක්ෂක ජෙනරාල් වරයා විසින් සත්‍යාපනය කරන ලද වෙනත් ලේඛනයක් ඉන්වොයිස් ලෙස සලකන්න ඕනෙලු. හරිද? එහෙනම් බඩු ඉම්පෝට් කිරීමක් නම් කස්ඩෙක් එක, ලෝකල් පර්චේස් එකක් නම් ටැක්ස් ඉන්වොයිස් එක. ඒකත් හරි. හරිද? ඊට පස්සේ කියනවා වාර්තා සැපයීම. රිටර්න් සබ්මිට් කරන්න ඕනලු. සෑම ලියාපදිංචි තැනැත්තෙකු විසින්ම එක් එක් බදු අය කළ හැකි කාල සීමා ඉක්ුත් වීමෙන් පසු එළඹෙන මාසයේ අවසන් දින හෝ ඊට පෙර වාර්තාව සබ්මිට් කරන්න ඕනලු. ඒක කරේ නැත්නම් රුපියල් 50000ක දඩයක් වදිනවලු. අන්න රිටර්න් එක ඩියු ඩේට් එකට දුන්නේ නැත්නම් පෙර දඩයක් වදිනවලු. හරිද? ඊට පස්සේ කියනවා සෑම පුද්ගලයෙකුම පහත පරිදි බදු ගෙවිය යුතුය. මාසික බදු අය කළ හැකි කාල සීමාව අර මන්ත්ලි යන කට්ටිය නම් ඊළඟ මාසේ 20, ක්වාටර්ස් යන අය නම් කාර්තුපදනමින් යද්දි හැම මාසෙම දැන් ෆස්ට් මන්ත් එකේ පේමන්ට් එක දෙවෙනි මාසේ 20, දෙවෙනි මාසේ පේමන්ට් එක තුන්වෙනි මාසේ 20, තුන්වෙනි මාසේ පේමන්ට් එක ක්වාටර් එක ඉවරලා එන මාසේ 20 ගෙවන්න ඕනේ. ඊට පස්සේ මේම එකක් තියෙනවා. මේ බලන්න. බැරි වෙලාවක් ගෙවන්න ඕනේ වැට් බද්ද ගෙව්වේ නැහැ කියලා හිතන්නකෝ. හිතන්න ඔයා වැට් ලයබල් එක්කෙනෙක්. ඔයා වැට් පේමන්ට් එක නියමිත දින වකවානු වලට ගෙවන්නේ නැහැ. නියමිත දින වකවානු වලට ගෙවන්නේ නැහැ. එහෙනම් අපි ඒක සලකනවා පැහැර හැරියා. ඔයා වැට් බද්ද ගෙවන එක පැහැර හැරියා කියලා. හරිද? පැහැර හැරපු වෙලාවක ආදායම් බදු දෙපාර්තමේන්තුවට පුළුවන් පැනල්ටියක් ගහන්න, දඩයක් අය කරන්න. දඩේට අමතරව පොලියකුත් ගහනවා. අන්නේ දඩය සහ පොලිය අය කරන විදිය තමයි මේ. කියන මෙහෙම යම් බද්දක් නියමිත හරිද? නියමිත දිනේදී ගෙවීම පැහැර හැර ඇති විටක පහත පරිදි දණ්ඩනය අය කළ යුතුය. පැහැර හරින ලද බද්දෙන් 10%කට සමාන මුදලක් හා දැන් හිතන්නකෝ ඔයා දැන් ඔයා අර කම්පියුටේෂන් එකෙන් හොයා ගන්නවනේ ගෙවිය යුතු වැට් බද්ද කීයද කියලා. හරිද? එතකොට ගෙවිය යුතු වැට් බද්ද හිතන්නකෝ ලක්ෂයක් එනවයි කියලා. ඒ ලක්ෂය ඔයා ඊළඟ මාසේ 20ට කලින් ගෙවන්න ඕනේ නේද? ඔව්. එහෙනම් ඊළඟ මාසේ 20ට කලින් ගෙව්වේ නැහැ කියන්නේ ඔයා වැට් ගෙවන එක පැහැර හැරලා. පැහැර හැරපු වෙලාවක හරිද? ඔයා කවදා හරි ඔයාට ගෙවන්න වෙනවනේ. එතකොට ඔයාට කවදා හරි ගෙවන්න වෙද්දී ඔයා ගෙවන්න ඕනේ බද්දට අමතරව මෙන්න මේ විදියට දඩක් කණ්ඩ වෙනවා.
ගෙවිය යුතු බද්දට අමතරව ඒ ගෙවිය යුතු බද්දෙන් 10%කුත් අය කරනවලු. ඒ වගේම ගෙවිය යුතු බද්දෙන් 10%කුත් අය වෙනවලු. ඊට අමතරව ඒ වගේම හරිද දැන් මෙතනදී වෙලා තියෙන්නේ ගවර්න්මන්ට් එකට ඉන්කම් එකක් නැති වෙලානේ. පාඩුවක් වෙලානේ. එතකොට ඔයා ලක්ෂයක් ගෙවන්න තිබ්බා. ඔයා ලක්ෂ ගෙවලා නැහැ. එතකොට කවදා හරි ඔයාට ලක්ෂ විතරක් ගෙවලා බේරෙන්න බෑ. ලක්ෂයට අමතරව ලක්ෂ එකතු කිරීම ලක්ෂෙන් 10%ක් ධන ලක්ෂෙන් 10%ක් ඒ කියන්නේ 10 ප්ලස් ගෙවීම පැහැර හරන ලද පළමු මාසයෙන් පසු එළඹෙන සෑම මාසයකටම ඉන් කොටසක් සඳහා පැහැර හරන බද්දෙන් 102ක් 102ක පොලියකුත් ගහනවා. අර 10% වලට අමතරව තව හැම පරක්කු වෙන මාසයකටම 2% ගානෙත් වදිනවලු. හැබැයි මතක තියාගන්න ඔය ගෙවිය යුතු බද්ද ලක්ෂයයි තිබ්බේ ලක්ෂයට අමතරව පෙනල්ටියක් වදිනවා 10%, පොලියක් වදිනවා හැම මාසයකටම 2%. හරිද? එතකොට 10 plus month 2% into number of months නේ. හරිද? එතකොට ඒ එන දඩය සහ පොලිය උපරිම යන්න පුළුවන් ඔයා පැහැර හරපු බද්ද වෙනකන්ලු. ඒ කියන්නේ හිතන්න ඔයා ගෙවන්න තිබ්බේ ලක්ෂයයි. ඊට පස්සේ ඔයා කම්පියුට් කරනවානේ ලක්ෂයෙන් 10% කියන්නේ 10000යි. ඔන්න දඩය ඊට පස්සේ 2% ලක්ෂයෙන් 2% වැඩි කිරීම ඔයා පැහැර හැරලා තියෙනවා කියලා හිතන්නකෝ මාස 10ක්. හරිද? එතකොට රුපියල් 1000 වැඩි කිරීම හරිද මාස 10යි. එතනත් 10000ක් එනවා. එතකොට ඔයාට දඩය 10000ක් කණ්ඩත් ඕනේ. තව දඩ පොලියක් විදිහට තව 10000ක් කණ්ඩත් ඕනේ. හැබැයි මේ දඩය සහ පොලියේ එකතුව උපරිම යන්න පුළුවන් ලක්ෂ වෙනකන්ලු. ඒ කියන්නේ උපරිම ඔයාට ලක්ෂයක් ගෙවන එක පැහැර හැරියොත් කවදා හරි ඔයාට උපරිම තව ලක්ෂයක් අමතරව ගෙවන්න සිද්ධ වෙන. ඒ කියන්නේ මුළු ලක්ෂ දෙකක් ඔයාට කවදා හරි ගෙවන්න වෙනවා. උපරිම. ඒක ඔයා නැවත ඒ පැහැර හැරපු එක ගෙවන දිනේ යනුව වෙනස් වෙනවා. මොකද අර මාසයකට 102 ගානේ පොලියක් වදින නිසා. මං හිතනවා ඒක ඔයාලට තේරෙන්න ඇති දැන්. හරිද? ඉතින් ඔය තමයි වැඩ් බද්දට අදාළව බදු පරිපාලනය ගැන අපිට කතා කරන්න තියෙන කරුණු. හරිද? වැඩ් බද්දට අදාළව කතා කරන්න තියෙන කරුණු. ඊට අමතරව තියෙන ආපසු ගෙවීම්. හරිද? දැන් එක්ස්පෝර්ටර් කෙනෙක් නම් හරිද? එක්ස්පෝර්ටර් කෙනෙක් නම් කියන මේ යම් යෙදවුම් බද්දක් නිමවුම් බද්දට වඩා වැඩි වෙන අවස්ථාවකදී එම බද්ද ආපසු නොගෙවන අතර ඉදිරි බදු අය කළ හැකි කාල සීමාවකදී නිමවුම් බද්දට හිලව් කරන්න පුළුවන්ලු. හරිද? normally input එක වැඩි වුණයි කියලා ඒක සල්ලි වලින් දෙන්න ඒක ඊළඟ පීරියඩ් එකේදී අඩු කරන්න දෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ කියන ආපසු ගෙවීම සඳහා විශේෂ අවස්ථා බැරි වෙලාවත් එක්ස්පෝර්ටර්ස්ලා දැන් SWAT වලට රෙජිස්ටර් වෙලා හිටියේ නෑ වෙන්න කලින් හිතන්නකෝ. එහෙමනම් එක්ස්පෝර්ටර්ස්ලාට ඉල්ලන රෙවෙනියු එක සල්ලි රිෆන්ඩ් කරා. ඒකයි මේ කියන්නේ යෙදවුම් බද්ද ආපසු ලබාගත හැකිය. හැබැයි ලබා ගන්න එන process එකක් එන කාලයක් යනවලු. හරිද? හරි. එතකොට අපිට VAT වලට අදාළව VAT සහ VAT බදු පරිපාලනයට අදාළව කතා කරන්න තියෙන්නේ ඔන්න ඔය ටික. දැන් මේ පීරියඩ් එකේ අඩු කරගන්න බැරි යෙදවුම් බද්ද ලබන පීරියඩ් එකට අපි අරන් යනවා. ඒක මේ පීරියඩ් එකෙන් අඩු කරන්න දෙන්නේ නැහනේ. මේ පීරියඩ් එකෙන් අඩු කරන්න දුන්නේ නැති නිසානේ අපි ඒක ඊළඟ පීරියඩ් එකට අරන් යන්නේ නේ. ඔව්. එතකොට රුපියල් 50000. ඒ රුපියල් 50000 කතේ ඒව අදාළ වෙන්නේ ඉන්කම් ටැක්ස් වෙලාවට ගෙව්වේ නැත්තම්. ඉන්කම් ටැක්ස් රිටර්න් සබ්මිට් කරේ නැත්තම්. මේ මම කතා කරේ VAT වලට අදාළ VAT බදු පරිපාලනයට අදාළ ප්‍රොවිෂන්ස් ටික. හරිද? VAT බදු ගෙවන්න ඕනේ දිනවක වානු VAT රිටර්න් සබ්මිට් කරන්න ඕනේ. මේකයි ඉන්කම් ටැක්ස් රිටර්න් සහ ඉන්කම් ටැක්ස් ගෙවන්න ඕනේවත් එක පටල ගන්න එපා. හරිද? හරිද? එතකොට අපිට තව ඉතුරු වෙලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් ඉන්කම් අද කතා කරන්න කියලා හිටිය ඉන්කම් ටැක්ස් වලටත් අදාළ ඇඩ්මිනිස්ට්‍රේෂන් පාර්ට් එක ඒකේ එදා ටිකක් කතා කරා ඉන්කම් ටැක්ස් ගෙවන්න ඕනේ දිනවක වානුවේම. හරිද? ඒක අපි ඊළඟ සෙෂන් එකේදී එතකොට අපි හෙට
හෙට ඉන්කම් ටැක්ස් වලට අදාළ ඇඩ්මිනිස්ට්‍රේෂන් පාර්ට් එක රිටර්න් සබ්මිට් කරන්න ඕනේ දිනවකවානු පේමන්ට් දිනවකවානු ඊට පස්සේ වෙලාවට ගෙව්වේ නැත්නම් පෙනල්ටි වදින්න පුළුවන් කොහමද අන්න ඒ ටික අපි හෙට කතා කරනවා. ඒතර ඒක වැඩි වෙලාවක් කියන්නේ නැහැ. පැය භාගයක් විනාඩි 40ක් විතරයි. ඊට පස්සේ අර ඕවරෝල් මම වැදගත් කරුණු කීපයක් සමරි එකක් දෙන්නම්. හරිද? විශේෂයෙන් මතක තියාගන්න ඕනේ ඒවා. ඒ ටික හොඳට බලා ගන්න. එතකොට දැන් අපි අන්තිම අපි වෙන එෆර්ට් එකක් දරලා කරගෙන ආපු වැඩසටහනක් මම හිතනවා අපි අවසානයට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ අවසානයේ සාර්ථක වෙන්නේ ඔයා එක්සෑම් පාස් වුණොත් විතරයි. ඉතින් ඔයාට අපිට දෙන්න පුළුවන් තව දෙන්න පුළුවන් උපරිම දේවල් ටික එක්සෑම් එකට යනකම් දෙනවා. අර එක්සෑම් එකට පාඩම් කරන්න දවස් දෙක තුනක් ඕන නිසා තමයි අපි හෙටින් පස්සේ මේක අපි ප්‍රෝග්‍රෑම් එක ඉවර කරනවා කියලා හිතාන් ඉන්නේ. හැබැයි හෙටින් ඉවර වුණා කියලා ඔයාට දෙන සපෝට් එක ඉවර වෙන්නේ අපි එක්සෑම් එකට යනකම් පුළුවන් වෙලාවට අපි සපෝට් එක දෙනවා. හරිද? අහනවා මෙතන අපි අවුට්පුට් එකෙන් ඉන්පුට් එක අඩු කරාට පස්සේ එන ගාන SWAT amount එකට SWAT credit voucher amount එකට වඩා අඩු වුණොත් මොකද කරන්න කියලා. එතකොට ඒ SWAT ඒ කියන්නේ SWAT credit voucher මුළු ඔක්කොම අඩු කරන්න හම්බෙන්නේ නැහනේ. නේ? එහෙමනම් ඒ ඉතුරු ටික අපිට ඊළඟ පීරියඩ් එකට අරන් යන්න වෙනවා. ඊළඟ පීරියඩ් එකේ VAT ගෙවීමක් ආවොත් ඒකෙන් අපිට SWAT balance SWAT credit amount එක අඩු කරන්න පුළුවන්. ඔය 2021 ජනවාරි ප්‍රශ්න අපි එදා කතා කරා. හරිද? එහෙමනම් ඔතන අදාළ මොනවද තව ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. අදට මේ සෙෂන් එක ඉවරයි. මේකේ PDF එක මම දැන් දාන්නම්. SWAT වල PDF එක දාන්නම්. ඒක බලාගන්න. ගණන් ටික නැවත බලන්න. තේරෙන්නේ නැති මොනවා හරි තියෙනවා නම් ගෲප් එකට දාන්න. එතකොට tax administration සහ තවර පොඩි කොටසක් තියෙනවා නඩු තීන්දුව ඒකත් මම හෙට මතක් කරනවා. සහ ඊට අමතරව වැදගත් පොඩි ෂෝට් නෝට් එකක් දෙන්නම් හෙට. ඒ ටික බලාගෙන දැන් ඔයා පුළුවන් තරම් ඉක්මනට එක්සෑම් එකට රෙඩි වෙන්න ගණන් හදන්න හදන ගමන් තියෙන ගැටලු අහන්න. හරිද? පුළුවන් තරම් ගණන් හදන්න. හරිද? හරි. යෙදවුම් බද්ද අඩු කරන්න කලින් නේද SWAT අඩු කරන්නේ? නෑ අපි නිමවුම් බද්දෙන් යෙදවුම් බද්දත් අඩු කරාට පස්සේ එනවනේ අපි ගෙවිය යුතු බද්ද. අන්නේ ගෙවිය යුතු බද්දෙන් තමයි SWAT credit voucher amount එක අඩු කරන්නේ. SWAT credit voucher අඩු කරන්නේ ගෙවිය යුතු VAT බද්ද හොයාගෙන. හරි හෙට පන්ති තියෙන වෙලාවල් අපි ගෲප් එකට දාන්නම්. ඒ කියන්නේ ගෲප් එකට දානවා ඒ ටයිම් එක. අද හවස නැහැ. අද හවස